හොඳයි අයිබෝවන් අපි තවත් අලුත් දවසකින් ආරම්භ වෙනවා. අපි ඔබට පෙර දිනේ කතා කළේ P සහ N වර්ගයේ අර්ථසන්නායක පදනම් කරගෙන Pn සංධියක් ගොඩනගන අවස්ථාව සහ Pn සංධියක් පෙර නැඹුරු කිරීම පසු නැඹුරු කිරීම කියන අවස්ථා දෙක පිළිබඳව. එවන අද අපි බලාපොරොත්තු වෙනවා එම Pn අර්ධසන්නායක මූලද්‍රව්‍ය පදනම් කරගෙන ගොඩනගාගත්තු Pn සංධිය උපයෝගී කරගෙන ඩයෝඩය කියන මාතෘකාව යටතේ ඔබව දැනුවත් කරන්න. ඩයෝඩ්ස් කියලා අපි කතා කරනකොට එහෙම නැත්නම් අපි සිංහලෙන් ලියවෙන්නේ දියෝඩ කියලා. නැත්නම් මේ ඩයෝඩ් කියන ඩයෝඩ කියලා අපි කතා කරන අවස්ථාව පිළිබඳව අපි අද දැනුවත් වෙමු. ඩයෝඩ්ස් අපේ මාතෘකාව ඩයෝඩ්. එමනම් මේ ඩයෝඩය කියන අවස්ථාව ගත්තාම ඔබට මම පෙන්නන්නම් එවැනි එක අවස්ථාවක්. මෙන්න මේ විදිහ අවස්ථාවක් බලන්න. මේ තියෙන ඩයෝඩය. හරි. එතකොට මේ ඩයෝඩය කියන අවස්ථාවක් පදනම් කරගෙන අපිට Pn සංධිය පදනම් කරගෙන තමයි ඩයෝඩය නිර්මාණය වුනේ. මෙන්න P වර්ගයේ අර්ධසන්නායක කොටස, මෙන්න N වර්ගයේ අර්ධසන්නායක කොටස. අපි ඩයෝඩයක් බ්ලොක් ඩයග්‍රෑම් එකක විදිහට නැත්නම් කැටි සටහනක් විදිහට දක්වන්නේ මෙන්න මේ ආකාරයෙන්. එතකොට ඩයෝඩයක සංකේත වශයෙන් සංකේතයක් වශයෙන් අපි මූලිකව ඩයෝඩයක් හඳුන්වන්නේ දක්වන්නේ මෙන්න මේ සංකේතය තුලින්. මෙන්න ඩයෝඩයක සංකේතය. එතකොට මූලිකව ඩයෝඩයක බාහිර පෙනුම දැක්වුවොත් ඩයෝඩයක බාහිර පෙනුම මෙන්න මේ ආකාරයෙන් තමයි අපි නිරූපණය කරන්නේ. බලන්න ඩයෝඩයේ බාහිර පෙනුම නිරූපණය කරන ආකාරය. මෙහිදී ඔබට විශේෂයෙන් පේනවා මේ ඩයෝඩයේ මේ ඉරි කැලලක් ආකාරයෙන් මෙතන මේ ත්‍රිකෝණයේ තුඩ පැත්තට ඉරි කැලලක් වශයෙන් පේනවා. ඒ වගේම මේ බාහිර පෙනුම දක්වනකොට මේ එක පැත්තක මේ රේඛාවකුත් මෙහෙම තව රේඛාවක් පෙන්නලා තියෙනවා. මේ පැත්තේ නැහැ නේ අවස්ථාව. මේ තියෙන තනි රේඛාවක් නේ. මෙතන මෙහෙම අවස්ථාවක්. එතකොට පුතා මම මේ අවස්ථා තුනෙන්ම නිරූපණය කළේ ඩයෝඩය කියන උපකරණය. බ්ලොක් ඩයග්‍රෑම් එක නැත්නම් කැටි සටහන, මේ තියෙන සිම්බල් එක නැත්නම් සංකේත සටහන, මේ තියෙන්නේ බාහිර පෙනුම නැත්නම් එන්වයරන්මන්ට් එකක් විදිහට නැත්නම් බාහිරින් පෙනෙන ආකාරයක් එන්වයරන්මන්ට් එකක් විදිහට පෙනෙනවා. එතකොට මේ අවස්ථා තුනේදීම ඔබ තේරුම් ගන්න මෙතන නම් කෙලිම P කොටස මේ පැත්ත, N කොටස මේ පැත්ත කියලා පේනවනේ. නමුත් සංකේතක මෙහෙම තියෙනකොට මේ තියෙන්නේ P කොටස. මේ තියෙන්නේ N කොටස. ඔබ පැහැදිලි කරගන්න. බාහිර පෙනුම වශයෙන් දකිනකොට මේ තියෙන්නේ P පැත්ත, මේ තියෙන්නේ N පැත්ත. මේක ගොඩක් අය අපේ දරුවෝ සමහරලාට විවිධ ආකාරවලින් මේක මාරු කරගන්නවා තමන්ගේ හරි අවබෝධයකින් ප්‍රශ්නාර්ථයක් කරගෙන. ඒ නිසා තමයි මම මේ ඩයෝඩ් පාඩමට ප්‍රවිෂ්ඨ වෙනකොටම P පැත්ත කොයි පැත්තද N පැත්ත කොයි පැත්තද කියලා පෙන්වුවේ. එතකොට අපි මේ Pn සංධියක් පදනම් කරගෙන සකස් කරගත්තු ඩයෝඩයේ සංකේතය බාහිර පෙනුම වශයෙන් ගත්තාම මෙතන මේ සුදු පාට ඉරක් වශයෙන් දකින්න තියෙන පැත්ත තමයි N පැත්ත වශයෙන් අපි දකින්නේ. එහෙනම් මේ අවස්ථාවෙත් ඔබට මේ අවස්ථාව හොඳින් නිරීක්ෂණය කරන්න ඔබට පේනවා මේ සුදු ඉරක් මෙතන තියෙනවා. හරි. ඒ සුදු ඉරක් තියෙන පැත්ත තමයි N පැත්ත. මේ අනෙක් පැත්ත තමයි මම අල්ලගෙන ඉන්න පැත්ත තමයි P පැත්ත. P වර්ගයේ අර්ධසන්නායක කොටස තියෙන්නේ ඒ පැත්ත. මෙන්න මේ අවස්ථාව අපි ඩයෝඩය කියලා මූලිකව හැඳින්වීමක් කරනවා. එතකොට ඩයෝඩයක ප්‍රභේද කිහිපයක් තියෙනවා. ප්‍රභේද කිහිපයක් අතරින් අපි ඔබට ඩයෝඩ ප්‍රභේද 5ක් පිළිබඳව දැනුවත් කරනවා. තවත් ප්‍රභේද දෙකක් මීට අමතරව මම දැනුවත් නොකරන අවස්ථා දෙකක් තියෙනවා. ඒ අද වර්තමානයේ කිසිසේත්ම දැන් වසර 20කට විතර ඉහත ඉඳලම කිසිම ආකාරයක භාවිතා නොකරන අවස්ථා දෙකක් මම අතහැරලා දානවා. ඒක ටනල් ඩයෝඩ් සහ පෙරිකැප් ඩයෝඩ් කියන අවස්ථා දෙක. අනෙකුත් අවස්ථා පාවිච්චි වෙනවා. ඒ අවස්ථා තමයි ඍජුකාරක ඩයෝඩ, සෙනාලි දියෝඩ. නැත්නම් ඔබ දන්නවා ඍජුකාරක ඩයෝඩ් කිව්වේ රෙක්ටිෆයර් ඩයෝඩ්. සෙනාලි දියෝඩ කියලා අපි සිංහලෙන් කතා කරන වචනේ අපි කතා කරන්නේ සෙනර් ඩයෝඩ්. ඊළඟට අපිට තියෙනවා ෆොටෝ ඩයෝඩ් නැත්නම් ඡායා දියෝඩ කියලා අපි කියනවා. ඊළඟට අපිට තියෙනවා ආලෝක විමෝචන දියෝඩ. එහෙම කිව්වම දන්නවද දන්නේ නැහැ නේද? ආලෝක විමෝචන දියෝඩ කියලා කියන්නේ light emitting diode. එහෙම නැත්නම් LED. එහෙම කිව්වම තේරෙනවා. LED බල්බ් හොඳින් දන්නවනේ. LED කියන එක. තව අවස්ථාවක් තියෙනවා ලේසර් ඩයෝඩ්.
ලේසර් කිරණ නිකුත් කරන ඩයෝඩ, ලේසර් ඩයෝඩ් නැත්නම් අධෝරක්ත කිරණ නිකුත් කරන ඩයෝඩ. ලේසර් ඩයෝඩ් කියලා අපි හඳුන්වනවා. මෙන්න මේ අවස්ථා පහ පිළිබඳව අද අපි දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපි එහෙමනම් මේ ඩයෝඩය මෙන්න මේ අවස්ථාව මම පැහැදිලි කරන්නම් පුතා. මේ අවස්ථාව මම අද අපි කතා කරන පළවෙනි අවස්ථාව මේ ඩයෝඩ් යටතේ අපි කතා කරන පළවෙනි මාතෘකාව වෙන්නේ රෙක්ටිෆයර් ඩයෝඩ්. නැත්නම් ඍජුකාරක ඩයෝඩ් කියලා කියනවා. අපේ අද මාතෘකාව පළවෙනි මාතෘකාව රෙක්ටිෆයර් ඩයෝඩ්. එහෙම නැත්නම් පුතා ඔයගොල්ලෝ දන්නවා ඍජුකාරක ඩයෝඩ්. ඍජුකාරක ඩයෝඩ්. හොඳයි. ඍජුකාරක ඩයෝඩ් එක තමයි මේ සංකේතය පවතින්නේ. අපි පොදුවේ ඩයෝඩයක් හඳුන්වන මේ සංකේතය භාවිතා කරාට ඍජුකාරක ඩයෝඩ් තමයි මේ සංකේතයේ ඍජුවම අපි භාවිතා කරන්නේ. මේට අමතරව මේ සංකේතයේ පුංචි වෙනස්කම් යොදලා තමයි අනිකුත් සියලුම ඩයෝඩ පෙන්වන්නේ. මේ ඍජුකාරක ඩයෝඩය කියන උපකරණය තමයි දැන් මේ ඔබට මම තිරයේ දිස් කරන්නේ. මේ දින ඍජුකාරක ඩයෝඩය. කළු පාට බඳේ සුදු පාට ඉරක් තියෙන මෙන්න මේ අවස්ථාව ඍජුකාරක ඩයෝඩයක් කියලා. මේ දින ඍජුකාරක ඩයෝඩ දෙකක්. මේ තියෙන්නේ තව ඊට කුඩා ඍජුකාරක ඩයෝඩයක්. මෙහෙම කුඩා පරිමාණයෙන් සහ විශාල පරිමාණ වලින් අපිට මේ ඍජුකාරක ඩයෝඩ වෙළඳපොලෙන් මිලදී ගන්න අවස්ථාවක් තියෙනවා. අපි ඒවා කුඩා විශාල තත්ත්වය ඉදිරියට කතා කරමු. දැනට අපි මූලිකව කතා කරමු ඍජුකාරක ඩයෝඩය පිළිබඳව. හොඳයි. මේ ඍජුකාරක ඩයෝඩයේ සංකේතය මේ ඍජුකාරක ඩයෝඩයේ බාහිර පෙන්වනවා. එතකොට ඍජුකාරකය හොඳට මේ වචන නම් වශයෙන් ගොඩනැගෙන්නේ හේතු පදනකින්. ඍජුකාරකය කියලා කියන්නේ ඍජුකරණය සඳහා උපයෝගී වන ඩයෝඩය. ඍජුකරණය අපි ඉදිරි පාඩම්වලදී මේවා කතා කරනවා මේ ඍජුකරණය කරන පිළිබඳව. නමුත් අද අපි මේ රෙක්ටිෆයර් ඩයෝඩය ගැන අපි විශේෂයෙන් කතා කරමු. ඍජුකරණය කියලා අපිට ඔබට අධ්‍යයනය කරන අවස්ථාවල් ලැබිලා තියෙනවා. සමහරට ඉදිරියේදී ලැබෙයි. ඍජුකරණය කරනවා කියලා කියන්නේ ප්‍රත්‍යවර්ත විදුලි ධාරාවක් සරල ධාරා විදුලියක් බවට පරිවර්තනය කිරීම. අපි කියනවා ඍජුකරණය කරනවා කියලා. නැත්නම් රෙක්ටිෆිකේෂන් කරනවා කියලා කියනවා. මේ රෙක්ටිෆිකේෂන් එකක් එහෙම නැත්නම් ඍජුකරණයක් සිද්ධ කරන පාවිච්චි කරන එකම උපකරණය තමයි ඍජුකාරක ඩයෝඩය. තේරුම් ගන්න. AC විදුලි ධාරාවක් DC විදුලි ධාරාවක් බවට නැත්නම් ප්‍රත්‍යවර්ත විදුලි ධාරාවක් සරල ධාරා විදුලියක් බවට පත් කරන්න තියෙන එකම උපකරණය තමයි පුතා ඍජුකාරක ඩයෝඩය. අපි මේ ඊටාම සුළුවෙන් තැකුවට මෙවැනි උපාංග මේක ලෝකයේ අතිශය වැදගත්ම උපාංගයක් කියන එක ඔබට මනාව පැහැදිලි වෙයි. AC වෝල්ටේජ් එකක් DC වෝල්ටේජ් එකක් කරන තියෙන එකම උපකරණය තමයි මේ අපි දැන් කතා කරන ඍජුකාරක ඩයෝඩය. right. එහෙමනම් මේ ඍජුකාරක ඩයෝඩයට අපි ප්‍රත්‍යවර්ත විදුලි වෝල්ටීයතාවයක් පුතා ප්‍රත්‍යවර්ත විදුලි වෝල්ටීයතාවය සහ සරල ධාරා වෝල්ටීයතාවය කියන එක දැනට ඔබට ප්‍රශ්නාර්ථයක් නම් ඒක ලොකුවට හිතන්න එපා. අපි ඉදිරි පාඩම්වලදී ධාරාව සහ වෝල්ටීයතාවය පිළිබඳව කතා කරනකොට මේ ප්‍රත්‍යවර්ත විදුලි ධාරා කියන්නේ මොනවද? සරල ධාරා විදුලි කියන්නේ මොනවද කියන එක ඉදිරි පාඩම්වලදී ඔබට පූර්ණ දැනුවත් කිරීමට අපි අපේක්ෂා කරනවා. ඒ නිසා මේ පාඩම්වලදී ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් ඒවට. අපි මූලිකව දැනට කතා කරමු ප්‍රත්‍යවර්ත විදුලි ධාරාවක් කියලා කියන්නේ පුතා මෙන්න මේ ආකාරයේ තරංග හැඩයකින් යුක්ත වෙනස් වෙමින් ගමන් කරන ධාරා වෝල්ටීයතාවය තමයි ප්‍රත්‍යවර්ත විදුලි ධාරාවක් කියලා කියන්නේ. ඒතර මේක ප්‍රස්ථාරාත්මකව ගත්තොත් මේ පැත්ත ධන වශයෙන් ගත්තොත් මේ පැත්ත ඍණ වශයෙන් ගත්තොත් ධන ඍණ වශයෙන් මේ විදිහට වෙනස් වෙමින් ගමන් කරන ධන හා ඍණ වෙනස් වෙමින් ගමන් කරන අපි කියනවා සංඛ්‍යාතයක් ඇතුව. ඒ කියන්නේ තත්පරයකදී මේ ආකාරයට වෙනස් වෙන වාර ගාන අපි කියනවා සංඛ්‍යාතය කියලා. මම ඉදිරි පාඩම්වලදී කතා කරමු. තත්පරයකදී වෙනස් වෙන වාර ගාන ඒ සංඛ්‍යාතය. එහෙනම් සංඛ්‍යාතයක් ඇතුව. ඒ කියන්නේ පුතා වෙනස් වීමකින් යුතුව ගලා යන ධාරාවක් අපි හඳුන්වනවා alternating current නැත්නම් AC current නැත්නම් AC වෝල්ටේජ් නැත්නම් ප්‍රත්‍යවර්ත විදුලි ධාරාවක් කියලා කියනවා. එතකොට සරල ධාරා විදුලියක් කියලා කියන්නේ වෙනස් වීමකින් තොරව එක ස්ථායි ධාරා විභවයක් යටතේ වෙනස් වීමකින් තොරව එකම ස්ථායි මට්ටමකින් ධාරා වෝල්ටීයතාවයක් ගලා යන අවස්ථාව
ඒ කියන්නේ පුතා වෙනස් වීමක් නැහැ කියන්නේ තත්පරයකදී වෙනස් වෙන වාර ගණනක් මෙතන නැහැ. සංඛ්‍යාතය කොච්චරද? බිඳුවයි. සංඛ්‍යාතයක් නොමැති වෙනස් වීමකින් තොරව නියත ස්ථායී යගයකින් ගලා යනා වූ සරල රේඛීයව ගලා යනා වූ ධාරාවක් අපි හඳුන්වනවා සරල ධාරා විදුලියක් නැත්නම් ඩිරෙක්ට් කරන්ට් එකක් එහෙම නැත්නම් DC කියලා අපි කතා කරන්නේ ඒක. එහෙනම් මේ තියෙන්නේ AC alternating current මේ තියෙන්නේ DC direct current ගන්න හරියන වශයෙන්. හරි. මම මේ පුංචි ඉංගියක් කරේ ඉදිරියේදී මේවා හොඳට විග්‍රහ කරලා මම සංඛ්‍යාතයේ තරංග ආයාමය විස්තරය ඔක්කොම ටික පැහැදිලි කරලා මේ තරංග පිළිබඳව දැනුවත් කරලා ඔබට ඒ අවස්ථාව මනාව පැහැදිලි කරන්න මම උත්සාහ කරනවා. හොඳයි. මෙන්න මේ කියන ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවක තියෙන ධන කොටස් ටික සහ ඍණ කොටස් ටික අපිට වෙන් කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ සරල ධාරා විදුලිය බවට පත් කරන්න උවමනා නම් ඒක කළ හැක්කේ මේ කතා කරන රෙක්ටිෆයර් ඩයෝඩයට නැත්නම් ඍජුකාරක ඩයෝඩයට පමණයි. ඒක මතක තියාගන්න. එහෙනම් ඍජුකාරක ඩයෝඩයක් උපයෝගී කරගෙන ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවක් සරල ධාරා විදුලිය බවට පත් වෙන්නේ කොහොමද කියන එක අද අපේ මාතෘකාව වෙනවා. හොඳයි. මේ ඩයෝඩයට මම ලබා දෙනවා මේ විදිහට ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවක් මේ ආකාරයට. මෙන්න ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවක් මේ ඩයෝඩයට ලබා දෙනවා. අපිට ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාව මේ ඩයෝඩේ අපි මේ විදිහට ලබා දුන්නාම මේකේ ප්‍රතිදානීය වෙන්නේ ඔබ ඉගෙන ගත්ත පුතා PN සංධියක් ඉදිරිපස නැඹුරු වෙන අවස්ථාව මොකද්ද? P කියන පැත්තට ධන આવොත් P සිට N දක්වා එම ධන ටික ගමන් කරන්න අවස්ථාව තියෙනවා ඉදිරිපස නැඹුරුවේදී මතකද? බලන්න පෙර දිනේ අපි කතා කරපු ඉදිරිපස නැඹුරු පාඩම. ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවක ඍණ කියන කොටස P පැත්තට ආවට P සිට N දක්වා ඍණ ගමන් කරන්නේ ඍණ ආවොත් P කියන කොටසට ඒ අවස්ථාවේදී PN සංධිය පසු නැඹුරු වෙනවා. පසු නැඹුරු වීම නිසා P සිට N දක්වා ඍණ ගමන් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි මේ ප්‍රත්‍යාවර්ත විදුලිය මේ පැත්තෙන් දුන්නොත් මේ N කියන පැත්තෙන් දුන්නොත් ප්‍රත්‍යාවර්ත විදුලි කොටසේ ඍණ ටික අපිට පුළුවන් N සිට P දක්වා ගමන් කරන්න. හැබැයි ධන N සිට P දක්වා N සිට P දක්වා ධන ගමන් කරන්නේ නැහැ. N සිට P දක්වා ගමන් කරන්නේ ඍණ. P සිට N දක්වා ගමන් කරන්නේ ධන. P සිට N දක්වා ඍණ ගමන් කරන්නේ නැහැ. මේ ඩයෝඩ් අපිට දෙපැත්තටම පාවිච්චි කරන්න පුළුවන් අපේ අවශ්‍යතාවයේ අනුව. එහෙමනම් මේ ප්‍රත්‍යාවර්ත විදුලිය අපි දැන් මේ P කියන පැත්තට දුන්නා කියමුකෝ. එහෙනම් මේ ඩයෝඩෙන් කොහොමද වෙන්නේ? P සිට N දක්වා ගමන් කරන්නේ මේ තරංගයේ ධන කොටස් ටික විතරයි. දැන් මේක මම මෙහෙම පෙන්නුවොත් මේ තියෙන ධන පැත්ත, මේ තියෙන ඍණ පැත්ත. එහෙනම් මේ ධන කියන කොටස් ටික අපිට මේ ඩයෝඩය තුලින් ගමන් කරන්න අවස්ථාව තියෙනවා. නමුත් මේ ඍණ කියන අවස්ථා ඩයෝඩය තුලින් ගමන් කරන්නේ නැහැ මේ තියෙන දර්ශනයට අනුව. එහෙනම් මේ සංඥාව නැත්නම් මේ ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාව මේ ඩයෝඩයට නැත්නම් රෙක්ටිෆයර් ඩයෝඩ් මම දැන් ඩයෝඩ් කියන වචනේ අයින් කරන්නම් ඍජුකාරක ඩයෝඩ් කියලා මේක පාවිච්චි කරන්න ඕනේ. මොකද ඩයෝඩ් එක ගුවම පොදුවේ ඔක්කොටම අයිති. ඒ නිසා එහෙනම් මේ ඍජුකාරක ඩයෝඩයට මේ ප්‍රත්‍යාවර්ත විදුලිය ලබා දුන්නාම මෙහි ප්‍රතිදානීය වශයෙන් අපිට ලැබෙන තත්ත්වය තමයි මෙන්න මෙහෙම ධන කොටස විතරක් එනවා ඍණ කොටස නැහැ. ධන කොටස විතරක් එනවා ඍණ කොටස නැහැ. ධන කොටස විතරක් එනවා ඍණ කොටස. එහෙනම් ධන කියන අවස්ථාව ටික මෙන්න මේ විදිහට ලැබෙනවා. ඍණ කියන අවස්ථාව මෙතෙන්ට ආවම මෙයා පසු නැඹුරු වෙමින් කාලය ගත වෙනවා ඍණ අර්ධය ගමන් කරන්නේ නැහැ. ආයෙ ධන ආවම ඉදිරිපස නැඹුරුලා P සිටෙන් දක්වා ධන ගමන් කරනවා. ඊට පස්සේ ආයෙ ඍණ කොටස ආවම කාලය යනවා මිසක් කාලය ගත වෙනවා මිසක් ඍණ අර්ධය ගමන් කරන්නේ නැහැ පසු නැඹුරුලා පවතිනවා. එහෙනම් ධන කොටස් ටික විතරක් මේ ඩයෝඩ් තුලින් ඉදිරියට ගමන් කරායි කියලා අපිට පැහැදිලි වෙනවා. එහෙනම් පුතා මේ පිළිట్లా තියෙන විදිහට මේ තුලින් P සිට N දක්වා ධන ගමන් කිරීම සිද්ධ වෙනවා. එහෙනම් P සිට N දක්වා ගමන් කරන්නේ මොනවද? ධන. P සිට N දක්වා ධන ගමන් කරන්නේ ධන. අපිට දැන් මේ ප්‍රත්‍යාවර්ත විදුලියේ ධන කොටස නම් අපි වෙන් කරගත්තා. අපිට ඕනේ වෙනවා මේ ප්‍රත්‍යාවර්ත විදුලියේ ඍණ කොටස වෙන් කරගන්න. එහෙමනම් කොහොමද කරන්නේ? ඍණ කොටස වෙන් කර ගැනීම සඳහා අපිට පුළුවන් තවත් රෙක්ටිෆයර් ඩයෝඩයක් උපයෝගී කරගෙන ඒ රෙක්ටිෆයර් ඩයෝඩය මෙන්න මේ ආකාරයේ දිශාවට සවි කරන්න. ඔන්න අපි ඍණ කොටස වෙන් කර ගැනීම සඳහා රෙක්ටිෆයර් ඩයෝඩය හසුරුවපු විදිය. දැන් අපි මේ රෙක්ටිෆයර් ඩයෝඩයේ මේ තියෙන්නේ N පැත්තනේ. මේ තියෙන්නේ P පැත්තනේ. මේ සංඥාව මෙතෙන්ට දෙනවා. මේ සංඥාව මෙහෙට දුන්නාම ගිය ධන ටික මේ සංඥාව මෙහෙට දුන්නාම යන්නේ මොනවද?
මේ Pn සංදිය හරහා යන්නේ මොනවද? n සිට p දක්වා ගමන් කරන්නේ ඍණය. ඍණ තමයි දැන් ගමන් කරන්නේ. n සිට p දක්වා ඍණ ගමන් කරනවා. එහෙමනම් ධන කියන අවස්ථාව ආවම මෙයා යන්න දෙන්නේ නැහැ, පසු නැඹුරු වෙනවා. ඍණ කියන කොටස් ටික මෙතෙන්ට එනකොට ඍණ අවස්ථාවේදී මොකද කරන්නේ? මෙයා ඍණ වලට යන්න අවසර දෙනවා. මෙන්න ඍණ කොටස යනවා, ධනට යන්න දෙන්නේ නැහැ. ඍණ ආවම යන්න දෙනවා, ධනට යන්න දෙන්නේ නැහැ. මේ ආකාරයෙන් ඍණ කොටස් ටික n සිට p දක්වා ගමන් කරන අවස්ථාව සලස්වනවා. මේ Pn සංදියේ පුතා ඉදිරිපස නැඹුරුව සහ පසු නැඹුරුව කියන අවස්ථාව උපයෝගී කරගෙන තමයි මේ සිද්ධාන්ත සිද්ධ වෙන්නේ. ඔබට මේ අද මම ඉදිරිපස නැඹුරුව සහ පසු නැඹුරුව අද මනාව පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ නැහැ. ගිය පාඩමේදී අපි මීට පෙර පාඩමේදී අපි සම්පූර්ණයෙන් Pn සංදියක ඉදිරිපස නැඹුරුව සහ පසු නැඹුරුව මනාව පැහැදිලි කරලා තියෙනවා. ඔබට මේ අවස්ථාවට එම දැනුම නැත්නම් අපේ පෙර වීඩියෝ එකට ඔබ සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි. එහෙමනම් මේ ප්‍රත්‍යවර්ත විදුලි ධාරාව වෝල්ටේජතාවය මේ ඩයෝඩයක් වෙත නැත්නම් රෙක්ටිෆයර් ඩයෝඩයක් වෙත P සිට N දක්වා ගමන් කිරීමට සැලැස්සුවොත් ධනාර්ථ කොටස අපිට ලබා ගන්න පුළුවන්. N සිට P දක්වා ගමන් කිරීමට සැලැස්සුවොත් එහි ඍණාර්ථ කොටස ලබා ගන්න පුළුවන් කියන අවස්ථාවයි මම මේ පෙන්නන්නේ. හොඳයි. මෙතන ඔබට පැහැදිලිතාවයක් ඇති. එහෙමනම් අපිට මේ ප්‍රත්‍යවර්ත විදුලියේ ධන හා ඍණ කියන අවස්ථා දෙක වෙන වෙනම වෙන් කර ගැනීමට මේ විදිහට ඩයෝඩ දෙකක් උපයෝගී කරගෙන මේ කාර්යය කරන්න පුළුවන්කම තියෙනවා. ඔව්. එතකොට මේ දෙක එකට සම්බන්ධ කළායි කියලා හැම කිසිම ගැටලුවක් නැහැ පුතා. දැන් මේ දෙක මෙහෙම එකට සම්බන්ධ කරලා මේ සංඥාව මෙතෙන්ට දුන්නාම මේ කොටස හරහා ධන ටික යනවා, මේ කොටස හරහා ඍණ ටික යනවා. පැහැදිලිනේ? මේ දෙක එකට සම්බන්ධ කරලා මෙහෙම දුන්නාම මේ ඩයෝඩය හරහා නැත්නම් මේ ඍජුකාරක ඩයෝඩය හරහා ධන කොටස යනවා, මේ ඍජුකාරක ඩයෝඩය හරහා ඍණ කොටස යනවා. එතකොට මේ තනි ප්‍රත්‍යවර්ත විදුලිය එකටම තියෙන ධන හා ඍණ එකට කවලම් වෙලා තියෙන අවස්ථාව අපි ධන කොටස වෙන වශයෙන්ම ඍණ කොටස වෙන වශයෙන්ම අපි මේ විදිහට වෙන්වෙන්ව මේ Pn සංදි නැත්නම් ඩයෝඩ රෙක්ටිෆයර් ඩයෝඩ උපයෝග කරන සිද්ධ කරපු ආකාරය ඔබට පැහැදිලි. මෙන්න මේකට අපි කියනවා ඍජුකරණය කිරීම කියලා. එතකොට දැන් මෙතනදී මේකෙදිත් ඔබට පේනවා ඍජුකරණය කරා කිව්වට කොහොමද? මේ විදිහට සරල ධාරාවක් කියලා නැහැ නෙමෙයි. ඒකේ ධනාර්ධයක් ඇත, ආයෙ නැත. ධනාර්ධයක් ඇත, ආයෙ නැත. මොකද මෙතන තියෙන්නේ? අර්ධ තරංගයක ස්වරූපයක් තමයි මෙතන තියෙන්නේ නේද? භාගයක් තියෙනවා, අනිත් භාගෙ නැහැ. භාගයක් තියෙනවා, අනිත් භාගෙ නැහැ. අර්ධ තරංග කොටසක් තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම සරල ධාරාවක් වෙලා නැහැ. සම්පූර්ණ සරල ධාරාවක් වෙලා නැති වුණාට අපි මූලිකව සිද්ධ කරේ ඍජුකාරක ඩයෝඩයක් උපයෝගී කරන ධන හා ඍණ වශයෙන් වෙන් කර ගැනීම. ධන හා ඍණ වශයෙන් වෙන් කරගත්තාට පස්සේ අපිට පුළුවන් මේ ධන හා ඍණ වශයෙන් වෙන් කරපු මේ අවස්ථාව තුල ධන කොටස සහ ඍණ කොටස වෙන් කර ගැනීම තුල මේක සරල ධාරාවක්ම බවට පත් කරගන්න අපිට මේ අවස්ථාව ස්මූත් කරන්න ඕනේ. ස්මූත් කරනවා කියලා කියන්නේ සුමට කරනවා. සුමට කිරීම කරනවා. මේ සුමට කිරීමේ ක්‍රියාවලිය එහෙම නැත්නම් ඉතාමත්ම හොඳ සරල ධාරා තත්ත්වයකට පත් කරගන්න අපි කරන්න ඕනේ මොකද්ද? මේ සඳහා ස්මූතින් කැපැසිටරයක් භාවිත කරන්න ඕනේ. ඔව් එතකොට ස්මූතින් කැපැසිටරයක් එතනට යොමු කරලා අපි මේ ස්මූතින් කැපැසිටර ගැන අපි ඊට ඉස්සෙල්ලා කතා කරපු තා ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර ගැන කතා කරා. ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර එහෙම නැත්නම් විද්‍යුත් විච්ඡේදක ධාරිත්‍රක කියන එක තමයි අපි කතා කරේ. ඒ විද්‍යුත් විච්ඡේදක ධාරිත්‍රය නැත්නම් ධන හා ඍණ වශයෙන් විභේදනයක් තියෙන විද්‍යුත් විච්ඡේද ධාරිත්‍රකයක ධනාග්‍රය මේ කොටසට ඒ ඍණාග්‍රය මෙන්න මේ පැත්තටත් වෙන්න. මේ අග්‍ර දෙක අතර දැම්මහම අපිට මේ අවස්ථාව තවදුරටත් සරල ධාරාවක් බවට පත් කරගන්න පුළුවන්. නැත්නම් මේ විදිහේ රැලිති භාවය අවම කරලා මේක ඉතාමත් හොඳට ස්මූත් කරගත්තාම අපිට රැලිති භාවයක් ඇත්තෙම නැතුව ගන්න පුළුවන්. ස්මූතින් කැපැසිටර් මෙතන යෙදීම තුළ ඉතාමත්ම හොඳ මේ ආකාරයේ සරල ධාරාකාරයට රැලිති නොමැතිව සරල ධාරාවක් ඉතාම හොඳ ස්මූතින් විචි සරල ධාරාවක් සකස් කරන්න පුළුවන්. අපි ඒවා ඉදිරි පාඩම් වලදී දැනුවත් කරමු. හොඳයි. මෙතන ඔබට පැහැදිලිතාවයක් ඇති කියලා මම හිතනවා. එවන අපි කතා කරේ ඍජුකාරක ඩයෝඩය පිළිබඳව. ඍජුකාරක ඩයෝඩයක් තුලින් ප්‍රත්‍යවර්ත විදුලි ධාරාවක ධන හා ඍණ කොටස් වෙන් කර ගන්න අවස්ථාව. හොඳයි. එතකොට ඔබට ඍජුකරණයට යොමු වීමක් ඉදිරි පාඩම් වලදී සිද්ධ වෙනවා. ඒ ඍජුකරණය කරන අවස්ථාවන් වලදී මේ අවස්ථාව මින් ඉදිරියට මම පැහැදිලි කිරීමක් කරන්නම්.
ඒ ඍජුකරණය කිරීමත් මූලිකව අපි අවස්ථා 4කින් විතර දැනුවත් කරනවා ඔබට. ඍජුකරණය අපි මූලිකව සිදු කරනවා අර්ධ තරංග ඍජුකරණ, පූර්ණ තරංග ඍජුකරණ කියන අවස්ථා දෙකත්, ඊළඟට ද්විත්ව සැපයීම කියන ක්‍රමවේදය. එතකොට ඒ සඳහා අපි පාවිච්චි කරනවා පරිණාමක නැත්නම් වැඩි වෝල්ටීයතාවයකින් අඩු වෝල්ටීයතාව බවට වෝල්ටීයතාවය පරිවර්තනය කරගන්න පාවිච්චි කරන එක උපකරණ තමයි පරිණාමක. මේ පරිණාමක පිළිබඳව දැනුවත් කරමින් පරිණාමකය ඔස්සේ නැත්නම් ට්‍රාන්ස්ෆෝමරය ඔස්සේ අපිට අවශ්‍ය කරන වෝල්ටීයතාව මට්ටමට ප්‍රත්‍යාවර්ත දුලිය අඩු කරලා ඒ අවශ්‍ය වෝල්ටීයතාවය නැවත ඍජුකරණය කරනකොට මේ රෙක්ටිෆයර් ඩයෝඩ් එමෙත ඍජුකාරක ඩයෝඩ් උපයෝගී කරගෙන ඒ ඔස්සේ ඍජුකරණ ක්‍රියාවලිය කරන්නේ කොහොමද කියන එක ඉදිරි පාඩම්වලදී සිද්ධ කරමින් ඒ ඍජුකරණ ක්‍රියාවලියේ ධන හරින වශයෙන් අපි සම්පූර්ණයෙන් වෙන් කර ගැනීමක් කරනවා. ඒක පූර්ණ තරංග වශයෙන්, අර්ධ තරංග වශයෙන්, ද්විත්ව සැපයුම් වශයෙන් අපි මේ ඍජුකරණ ක්‍රියාවලිය සිද්ධ කරනවා. මේක අවස්ථා 4කින් විතර ඔබට මම පැහැදිලි කිරීමක් කරනවා. හොඳයි. අපි එහෙමනම් මේ ඍජුකරණ ක්‍රියාවලියට අපි ඉදිරියට ඒ අවස්ථාව මදක් නවත්වලා මූලික අපි දැන් කතා කරේ රෙක්ටිෆයිඩ් ඩයෝඩ් පිළිබඳව. අපි ඊළඟ ඩයෝඩයට ප්‍රවිෂ්ඨයක් ගමු සෙනාලි දියෝඩ පිළිබඳව. නැත්නම් සෙනර් ඩයෝඩ් කියලා කියනවා. මේ සෙනර් ඩයෝඩ් පිළිබඳව අපි දැන් කතා කරමු. හොඳයි. එතකොට අපි දැන් මේ කතා කරපු ඍජුකාරක ඩයෝඩය කියන අවස්ථාවට අමතරව දැන් අපි ඊළඟ කතා කරන්න යමු වෙන්නේ සෙනර් ඩයෝඩය පිළිබඳව. සෙනර් ඩයෝඩය පිළිබඳව. හරි. මේ සෙනර් ඩයෝඩය කියන මේ අවස්ථාව ගත්තාම දැන් මම මේ රෙක්ටිෆයිඩ් ඩයෝඩය බොම් පොඩ්ඩක් මේක නේද? මම කන්න අවශ්‍ය නැහැ. මේ රෙක්ටිෆයිඩ් ඩයෝඩය සංකේතමනේ. එතකොට සෙනර් ඩයෝඩයක් කියලා කතා කරනකොට පුතා එතනදිත් උපයෝගී කරගත්තේ අපි එදා කතා කරපු ආකාරයෙන්ම PN සංදි තමයි. PN සංදියම තමයි. නමුත් මේ PN සංදිය තුල සංකේතය අපි මෙන්න මේ විදිහට සෙනර් ඩයෝඩ් එක වෙනසක් කරගන්නවා. මෙන්න සෙනර් ඩයෝඩයේ සංකේතය. එතකොට මේ සෙනර් ඩයෝඩයක් කියලා කතා කරන උපකරණය පදනම් කරගත්තාම ඍජුකාරක ඩයෝඩයක නම් අපි කතා කරේ ඉදිරිපස නැඹුරු වන අවස්ථාව සහ පසු නැඹුරු වන අවස්ථාව තුල P සිට N දක්වා ඉදිරිපස නැඹුරුව ධන වශයෙන් අපි උපයෝගී කරගත්තා. N සිට P දක්වා අපි ඍණ ඉදිරිපස නැඹුරුවක් වශයෙන් භාවිතා කරා. එතකොට P සිට N දක්වා ඍණ ගමන් කරන්නේ නැහැ. N සිට P දක්වා ධන ගමන් කරන්නේ නැහැ කියන පදනමින් අපි ධන හා ඍණ වෙන් කරගනිමින් ධාරාව ගලන අවස්ථාවක් තමයි සංධිය තුලින් ඉදිරිපස නැඹුරුව ධාරාව නොගලන අවස්ථාව තමයි පසු නැඹුරුව කියන දේ අවස්ථාව පදනම් කරගෙන ධන හා ඍණ වෙන් කරගන්න තමයි අපි ඍජුකාරක ඩයෝඩය උපයෝගී කරන්නේ. නමුත් මේ සෙනර් ඩයෝඩයක් කියන අවස්ථාවේදී PN සංධියක පසු නැඹුරු අවස්ථාව උපයෝගී කරගෙන තමයි මේ නිර්මාණය කළ තියෙන්නේ. PN සංධියක පසු නැඹුරු අවස්ථාව පදනම් කරගෙන තමයි මේ අවස්ථාව නිර්මාණය කරලා තියෙන්නේ, නිෂ්පාදනය කරලා තියෙන්නේ. බලන්න මේකේ විශේෂත්වය P කොටසට ඍණ ලබා දුන්නොත් ඔබ දන්නවා මේකට P කොටසට ඍණ ලබා දුන්නොත් N කොටසට ධන ලබා දුන්නොත් මොකද්ද කියන්නේ? ඔබේ දැනට තියෙන දැනුම අනුව ඔබ කියන පැහැදිලිවම මේ PN සංධිය තුලින් කිසිදු ධාරාවක් ගලා යන්නේ නැහැ කියලා. ඒකට මම එකඟයි. නමුත් ඔබ ඒ දැනට ලබා ඇති දැනුමත් එක්ක ඔබ ඒ අවස්ථාව ප්‍රකාශ කරාට මෙන්න මේ පසු නැඹුරු අවස්ථාව පදනම් කරගෙන තමයි සෙනාලි දියෝඩය නැත්නම් සෙනර් ඩයෝඩය නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් මොකද්ද මේකේ පදනම? ඉතින් මෙහෙම දුන්නට වැඩක් නැහැ නේ, මේක අර ධාරාවක් ගලන්නේ නැහැ නේද? ඔව්. P සිට N දක්වා ඍණ ගමන් කරන්නේ නැහැ අපි දන්නේ විදිහට. N සිට P දක්වා ධන ගමන් කරන්නේ අපි ඉගෙන ගත්තා. නමුත් පුතා මේ සෙනර් ඩයෝඩය කියන උපකරණය නිර්මාණය කරනකොට මේ PN සංධියේ ඒක නිෂ්පාදනය කරලා තිනවා මේ කියන න්‍යාය එක්තරා යම් වෝල්ටීයතා මට්ටම් වලට සීමා කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට ඍණ වෝල්ටීයතාවයක් සහ ධන වෝල්ටීයතාවයෙන් විභවයක් ලබා දුන්නාම මේ නිෂ්පාදනය කරලා තියෙන සෙනර් ඩයෝඩය පදනම් කරගෙන නිෂ්පාදනය කරලා තියෙන PN සංධියේ දරා ගැනීමේ හැකියාවක් මෙයාට ලිමිට් කරලා තියෙනවා, සීමා කරලා තියෙනවා. එතකොට එයාට පසුපස නැඹුරුව දරාගත හැකි වෝල්ටීයතා මට්ටමක් දීලා තියෙනවා. ඒ වෝල්ටීයතා මට්ටම අභිබවා වැඩි වෝල්ටීයතාවයක් දෙනකොට
අර සීමාව අභිබවා යනකොට එයාට දරා ගැනීමේ හැකියාව නොහැකි වෙලා ඒ සීමාවට වැඩියෙන් යන ධාරාව වෝල්ටිතාවය යටතේ පසුපසට මෙයා කාන්දු ධාරාවක් ඇති කරනවා. අපි කියනවා ඒක රිවර්ස් කරන්ට් එකක් බවට මෙයා පත් කරගන්නවා. එතකොට සීමාව ඉක්මවලා යනකොට ඒ වැඩි වෝල්ටිතාවය යටතේ තියෙන ධාරාව එයා පසු කාන්දු ධාරාවක් විදිහට ක්‍රියාත්මක වෙනවා මෙයාට දරා ගන්න බැරි අවස්ථාව. අපි දරා ගන්න බැරි අවස්ථාව අපි කියනවා මේ PN සංදිය බිඳ වැටෙනවා කියලා. බ්‍රේක් ඩවුන් වෙනවා. මේ බිඳ වැටුම් ධාරාවක් තමයි පසුපසට ගලාගෙන යන්නේ. එහෙමනම් අන්නේ බිඳ වැටුම් ධාරාවක් යටතේ දරාගත හැකි ප්‍රමාණය ඉක්මවා යනකොට පසුපස කාන්දු ධාරාවක් ඇති කරලා රිවර්ස් කරන්ට් එකක් මේකෙන් සංදිය තුලින් ආපස්සට ඇති කරලා මෙයා දැරිය හැකි සීමාව යටතේ වෝල්ටේජතාවය ස්ථායී කරගන්නවා වැඩිපුර ධාරාව කාන්දු කරලා භූගත අග්‍රය හා සම්බන්ධ කරලා එතන වැඩිපුර ප්‍රමාණය ෂෝට් කරලා තියාගන්නවා. ඒ නිසා ෂෝට් කරලා තියාගන්නකොට එයාට ලිමිට් කරපු එයාට සීමා කරපු විභවය එයා ස්ථාවරව පවත්වා ගන්නවා. ඊට වඩා වැඩි අවස්ථා මෙයා මොකද කරන්නේ? පසු කාන්දු ධාරාවක් වශයෙන් බිඳ වැටුම් ධාරාවක් වශයෙන් භූගතය හා සම්බන්ධ කරලා පරිපතේ වෝල්ටේජතාවය නියත ස්ථායී අගයක පවත්වා ගන්නවා. මම මේක පාඩට මේක කියන්න ගියාම සමහරට ඔබට යම් අපැහැදිලිතාවයක් නැත්නම් පැහැදිලිතාවයේ මදිකමක් ඇති. නමුත් මම ඒක විග්‍රහ කරන්න තව පොඩ්ඩකින්. එතකොට මම කියන්න උත්සාහ කළේ මේ සෙන ඩයෝඩය අපි වෝල්ටේජතාවය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා පාවිච්චි කරන උපකරණයක්. වෝල්ටේජතාවය ස්ථාවරව පවත්වා ගන්න. අපි කියන අපුතා මේක ස්ටැබිලයිස් කරනවා කියලා. නැත්නම් යාමනය කරනවා. නැත්නම් රෙගුලේට් කරනවා. එහෙනම් වෝල්ටේජතාවය රෙගුලේට් කරලා. එහෙම නැත්නම් වෝල්ටේජතාවය යාමනය කරලා. එහෙම නැත්නම් වෝල්ටේජතාවය ස්ථාවර කරලා පවත්වා ගැනීම සඳහා විශේෂයෙන් පාවිච්චි කරන උපකරණ තමයි සෙන ඩයෝඩය. හරි. විශේෂයෙන්ම රෙගුලේටර් පරිපථවල ස්ටැබිලයිසර් පරිපථවල වෝල්ටේජතාවය අපි රෙගුලේටර් වල කියන්නේ යාමක පරිපථ කියලා. මේ වෝල්ටේජතාවය යාමක පරිපථවල යාමනය කිරීමේ වෝල්ටේජතාවය ස්ථායී කිරීමේ විශේෂම උපාංග කොටස තමයි සෙන ඩයෝඩය. අපි මේ සෙන ඩයෝඩය කරලා ඒ ස්ටැබිලයිසර්ස් පිළිබඳව ඉදිරි පාඩම්වලදී කතා කරමු. හොඳයි. එතකොට මේ සෙන ඩයෝඩයක P කොටසට අපි දෙන්නේ ඍණ ධාරාවක්, N කොටසට අපි දෙන්නේ ධන ධාරාවක්. එතකොට මේ ආකාරයට සැපෙම ලබා දුන්නාම සංදි තුලින් ධාරාවක් ගලන්නේ නැහැ. නමුත් එයාට දැරිය හැකි ප්‍රමාණය ඉක්මවනකොට වැඩි ප්‍රමාණය මේ සංදි තුලින් කාන්දු ධාරාවක් වශයෙන් භූගත කිරීමක් කරලා එයාට දැරිය හැකි සීමාව ස්ථාවර පවත්වා ගැනීම මේ සෙන ඩයෝඩය තුලින් සිද්ධ කිරීම කරනවා. එතකොට මෙවැන්න පරිපථයකට සම්බන්ධ කරන්නේ කොහොමද කියලා අපි කතා කළොත් මෙවැන්න පරිපථයකට සම්බන්ධ කරන විදිහ මෙන්න මේ ආකාරයි. මෙන්න මේ විදිහට පරිපථයකට අපි සම්බන්ධ කිරීම කරනවා. මෙහෙම ධන හා ඍණ වශයෙන් වෝල්ටේජතාවයක් අපි ඉන් කරනවා. ඉන්පුට් වෝල්ටේජ් එක. එතකොට මේ පැත්තෙන් අවුට්පුට් වෝල්ටේජ් එක අපිට ලැබෙනවා. හරි. එතකොට මෙන්න මේ අවස්ථාව අපි ගත්තාම අපි අවුට්පුට් වෝල්ටේජ් එක ලකුණු. රයිට්. මෙතන රෙසිස්ටරයක් යොදනවා, ප්‍රතිරෝධකයක් යොදනවා. මෙතන තමයි අපි සෙන ඩයෝඩය මේ විදිහට යොදන්නේ. දැන් ඔබට පේනවා සැපයුම ලබා දීලා තියෙන විදිහ ධන කියන සැපයුම ලබා දීලා තියෙන්නේ මේ ප්‍රතිරෝධකය හරහා සෙන ඩයෝඩයේ N පැත්තට. ඍණ කියන සැපයුම සම්බන්ධ කරලා තියෙන්නේ සෙන ඩයෝඩයේ P පැත්තට. එතකොට මේ ධන මෙහෙන් ගමන් කරන්නේත් නැහැ, ඍණ මෙහෙන් ගමන් කරන්නේත් නැහැ. නමුත් මේ සෙන ඩයෝඩය මෙතන යෙදලා තියෙන නිසා මේ සෙන ඩයෝඩය අපිට වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන් විවිධ වෝල්ටේජ මට්ටම් ඇති. වෝල්ට් 1, වෝල්ට් 1.5, වෝල්ට් 2, 3, 5 ආදී වශයෙන් අපිට අවශ්‍ය වෝල්ටේජ මට්ටමින් මේ සෙන ඩයෝඩයක් ඉල්ල ගන්න පුළුවන්. මිලදී ගන්න පුළුවන්. මහ ලොකු මිලක් නෙමෙයි. මේ රුපියල් 5-10ක් 15ක් 20ක් ඒකේ වොට් කාල වොට් භාගේ වොට් 1 වොට් 2 ආදී වශයෙන් මෙසන ඩයෝඩ් තියෙනවා. ඒ වොට් ගන්න වැඩි වෙනකොට පොඩ්ඩක් මිල ඊට සාපේක්ෂව වෙනස් වෙනවා. එතකොට මේ කුඩා සෙන ඩයෝඩ්. එතකොට මේකේ බාහිර පෙන්ම වීදුරු ආවරයකින් අපි අර පෙර පෙන්නපු ආකාරයෙන්ම
අවස්ථාවෙන් අපිට දකින්න පුළුවන් බාහිර පෙනුම රෝස පැහැති වීදුරු ආවරකයකින් සුදු පැහැති හෝ කළු පැහැති ඉරකින් මේ අවස්ථාව පෙන්වනවා. මේ ඒකේ ඉර සඳහන් වෙන්නේ දැන් බාහිර පෙනුම වශයෙන් අපි ගත්තොත් සාමාන්‍ය ඩයෝඩයක් ආකාරයෙන්ම මේ විදිහට අපිට දකින්න පුළුවන්. ඒකේ වීදුරු ආවරකයක් සහිත රෝස පැහැති අවස්ථාවක කළු පාට ඉරක් මේ විදිහට තියෙනවා. ඒතර මේ කොටස P පැත්ත, මේ පැත්ත N පැත්ත කියලා මතකද? ඒතර මෙන්න මේ පැත්ත N පැත්ත. N පැත්ත තමයි මේ තියෙන්නේ. මෙතන පේනවනේ අපිට. රයිට්. හොඳයි. එතකොට මේ අවස්ථාව අපි මෙතනට භාවිත කරන්නේ මෙන්න මේ ආකාරයෙන්. මේක හරහා ධාරාවක් ඍජුව ගලා යන්නේ නැහැ. නමුත් මේක සඳහන් වෝල්ට් එක අපි උදාහරණයක් දෙමු. මෙතන වෝල්ට් 12ක වෝල්ටීතාවයක් අපි ලබා දුන්නා නම් මේකට දැරිය හැක්කේ වෝල්ට් 8ක වෝල්ටීතාවයක් නම් අපි කිව්ව මේ සෙනඩාඩ්ගේ වෝල්ටේජ් වෝල්ට් 8යි කියලා. සෙනඩාඩ්ගේ වෝල්ටේජ් වෝල්ට් 8යි කියලා. එහෙනම් පුතා මේ වෝල්ට් 12ක වෝල්ටීතාවය මෙතන සැපෙවුවහම මෙයා මේ දෙකලවර මේ අග්‍ර දෙකේ මෙතන අග්‍රය සහ මේ අග්‍රය ධන සහ ඍණ අග්‍ර දෙක අතර පවත්වන වෝල්ටීතාවය ස්ථාවරව වෝල්ට් 8ක් වෙනවා. මොනම හේතුවකටවත් මේ සෙනඩාඩ්ය මෙතන තිබියදී වෝල්ට් 8 ඉක්මවපු වෝල්ටීතාවය මෙතන පවතින්නේ නැහැ. එහෙනම් වැඩිපුර වෝල්ටීතාවය යටතේ වැඩි ධාරාව මේක කාන්දු කරලා පසු ධාරාවක් වශයෙන් පවත්වමින් මෙතන ප්‍රතිරෝධකයක් අපි යොදලා තිනවා. මේ ප්‍රතිරෝධකය දෙකලවර මේ වැඩිපුර වෝල්ටීතාවය පවත්ව ගන්නවා. මම මේක VRS කියලා දාන්නම්, මේක RS කියලා දාන්නම්. මේ ශ්‍රේණිගත ප්‍රතිරෝධය මෙතන යොදලා තියෙන්නේ. මේ ශ්‍රේණිගත ප්‍රතිරෝධයේ දෙකලවර මේ විදිහට වෝල්ටීතාවය ඩ්‍රොප් කරනවා. මේ ඩ්‍රොප් කරන වෝල්ටේජ් එක කොච්චරද? සැපයුම් වෝල්ටීතාවයෙන් ප්‍රතිදාන වෝල්ටීතාවය අඩු කරාම ඉතිරි වෝල්ටීතාවය තමයි. ඒ කියන්නේ අපි සැපයුම් කළ දෙනම් වෝල්ට් 12ක් සෙනඩායෝඩේ වෝල්ටීතාවය තමයි පුතා ප්‍රතිදාන වෝල්ටීතාවය බවට තීරණය වෙන්නේ. එහෙනම් ප්‍රතිදාන වෝල්ටීතාවය කොච්චරද? සෙනඩායෝඩේ වෝල්ටේජ් වෝල්ට් 8යි. එහෙනම් ප්‍රතිදාන වෝල්ටීතාවය වෝල්ට් 8යි. එහෙනම් 12න් 8ක් අඩු කරාම වෝල්ට් 4ක වෝල්ටේජ් තමයි මෙයා මෙතන රඳවා ගන්න නැත්නම් ඩ්‍රොප් කරන වෝල්ටේජ්. අනිවාර්යයෙන්ම අපි මේ විදිහේ සෙනඩාඩිය පරිපත්‍රය යොදනකොට සැපයුම් වෝල්ටීතාවය සහ ප්‍රතිදාන වෝල්ටීතාවය අතර වෙනස පවත්වා ගන්න මෙතනට ශ්‍රේණිගත ප්‍රතිරෝධයක් යෙදීම කළ යුතුම වෙනවා. එහෙනම් සෙනඩාඩිය පරිපත්‍රය යොදන ආකාරය මේක. එහෙනම් අපිට ප්‍රතිදාන වෝල්ටීතාවය වෝල්ට් 8ක් අවශ්‍ය වෙලාවේදී ප්‍රතිදාන වෝල්ටීතාවය වෝල්ට් 8ක් අවශ්‍ය වෙලාවේදී සෙනඩාඩිය වෝල්ට් 8කින් විය යුතුයි. සැපයුම් වෝල්ටීතාවය වෝල්ට් 12ක් වශයෙන් නම් සෙනඩාඩිය වෝල්ට් 8ක නම් ප්‍රතිදාන වෝල්ටීතාවය ස්ථාවරව වෝල්ට් 8කින් පවතිනවා. මෙතන වෝල්ටේජ් සමහරට 11, 12, 13, 14, 9, 10 වෙන්න පුළුවන්. වේරියබල් වෙන්න පුළුවන්. පොඩි පොඩි වෝල්ටීතාව අස්ථායි භාවයෙන් වෙන්න පුළුවන්. නමුත් සෙනඩාඩිය මෙතන තියෙනකොට මොකද්ද වෙන්නේ? මෙතන වෝල්ට් 8 නම් 8 කියන ස්ථාවර තත්වයේම එයා පවතිනවා. ඒකයි මෙතන වැදගත්කම. ඒකයි අපි වෝල්ටීතා යාමක පරිපත සඳහා මෙයා පාවිච්චි කරන්නේ. අපි මේක කියන සෙන වෝල්ටීතා පරිපත කියලා. මේ තියෙන ඊටම කුඩා සෙන වෝල්ටීතා පරිපතයක්. අපි ඉදිරි පාඩම් වලදී තව මේවා අපි වැඩි අවස්ථා ඔබට දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සෙන ඩයෝඩයක් භාවිතා කරලා අපිට වෝල්ටීතාවයක් යාමනය කරගන්න පුළුවන් අවස්ථාව තමයි මේ දැක්කේ. ඒතර අපිට මේ වගේ පරිපතයකින් කුඩා ධාරාවක් යටතේ නියත වෝල්ටීතාවය පවත්වා ගන්න අපිට පුළුවන් අවස්ථාවක් මේ මම දැක්කේ. අපිට තව මේ වැඩි ධාරාවන් ගන්න ඕන නම් මේ පරිපත තව මීට වඩා කම්ප්ලෙක්ස් කරලා සංකීර්ණ තත්ත්වයෙන් අපිට තව වැඩි දියුණු කරලා පරිපත සකස් කරන්න පුළුවන්. එහෙම අවස්ථාවක් විදිහට මම තව ඔබට පහසුවක් වෙන්න එක අවස්ථාවක් දෙන්නම්. මේ වගේ පරිපතයකින් අපිට ලොකු ධාරාවන් පාවිච්චි කරන්න බෑ. නියත වෝල්ටීතාවගේ පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා. විශාල ධාරාවන් ලබා ගැනීමේදී අපිට මේ රෙසිස්ටරයක් කරා නැත්නම් ප්‍රතිරෝධයක් කරා විශාල ධාරාවන් ලබා ගැනීමේදී අපහසුතාවයන් කොට නැගෙනවා. අපිට වැඩි නැත්නම් මේ අවස්ථාව මිලි ඇම්පියර් 200ක 300ක උපරිම මිලි 500ක 800ක වගේ නැත්නම් ඇම්පියර් එකකට වඩා අඩු අවස්ථාවක් සඳහා මේක උපයෝගයෙන් පාවිච්චි කරන්න පුළුවන්. එතනදී මේ රෙසිස්ටරය ආගයන්නේම රත් වීම මෙහෙම ගැටලු සහගත වෙනවා. නමුත් අපිට ඒ අවස්ථාව මගහරලා ඇම්පියර් 2ක 3ක වශයෙන් නැත්නම් මිලි ඇම්පියර් 3000ක් දක්වා අවස්ථාවක් ගත්තොත් මම ඊටම කෙටියෙන් පැහැදිලි කරනවා මෙතන මෙන්න මේ විදිහේ පරිපතයක් අපිට සකස් කරගන්න පුළුවන්. මේ ඉදිරි පාඩම් වලදී මේවා කතා කරන්න තියෙන නිසා මම වැඩි දුරට මේක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ තාම අපි ඩයෝඩේ කියන තැන ඉන්නේ. තාම අපි ට්‍රාන්සිස්ටර් කියන උපකරණය ඉගෙනගෙන නැහැ. නමුත් මේ ට්‍රාන්සිස්ටර් එකත් උපයෝගී කරලා තමයි මම දැන් කතා කරන්නේ.
එහෙනම් පුතා මෙතන මෙන්න මේ විදිහට ධන හරින වශයෙන් මම වෝල්ට් 12ක වෝල්ටේජ් එකක් ඉන් කරලා මෙතනින් අපි අවුට් කරන්න පුළුවන් Tamanට ඕනේ වෝල්ට් ටික මට්ටම. කොච්චරද? වෝල්ට් 0 සිට වෝල්ට් 12 දක්වා අවශ්‍ය වෝල්ට් ටික මෙතනින් ගන්න පුළුවන්. ඒ ගැනීම තීරණය කරන්නේ මේ සෙනර් ඩයෝඩයේ වෝල්ට් ටිකාගේ මේ සෙනර් ඩයෝඩයේ වෝල්ට් ටිකාගේ අනුව තමයි තීරණය කරන්නේ. එතකොට මෙන්න මේ රෙසිස්ටරය මෙතනට යොදලා තියෙන රෙසිස්ටරය 330 ඕම් මම මේ පොදුවේ ආගියක් දාන්නේ 330 ඕම් පාවිච්චි කරන්න පුළුවන්. මේ ට්‍රාන්සිස්ටරේ මේ කලෙක්ටර් මේක එමීටර් මේක බේස් වශයෙන් මේ ට්‍රාන්සිස්ටරය අග්‍ර හඳුන්වන්නේ මේක D313 D313 හෝ ඒකට සමාන තව ට්‍රාන්සිස්ටර් වශයෙන් මම ඒකත් මෙතන ලියන්නම් C1061 කියන මේ ට්‍රාන්සිස්ටර් යෙදුවාම අපිට මේකෙන් ඇම්පියර් 3ක උපරිම ධාරාවකට සීමා කරලා ඇම්පියර් 3ක් කියන පුතා මිලි ඇම්පියර් නම් 3000 ඉදිරියට පාඩම් කරගෙන අපිට ධාරාවක් වැඩි ධාරාවක් ලබා ගන්න පුළුවන් වෝල්ටීයතාවය මේ සෙනර් ඩයෝඩ් එකේ වෝල්ටේජ් අපි වෝල්ට් සෙනර් ඩයෝඩ් එක අපි යෙදුවේ වෝල්ට් 5ක් කියලා. එතන මෙතන වෝල්ටේජ් වෝල්ට් 5යි. මෙතන සෙනර් ඩයෝඩ් එකේ වෝල්ට් 2ක් නම් මෙතන වෝල්ට් 2යි. මෙතන සෙනර් ඩයෝඩ් එකේ වෝල්ට් 8යි නම් මෙතන වෝල්ට් 8යි. මෙතන යොදන සෙනර් ඩයෝඩ් එක අණුව මෙතන වෝල්ට් ඉදයි තීරණය වෙනවා. මම ඉතින් වෝල්ටේජ් එක මෙතන සඳහන් කරන්න යන්නේ නැහැ. උදාහරණයක් විදිහට මෙතන 6 වෝල්ට් කියලා දැම්මම නම් සෙනර් ඩයෝඩ් එක මෙතන 6 වෝල්ට් තියෙනවා. දැන් පැහැදිලිනේ? රයිට්. ඔය ආකාරයෙන් එහෙනම් මේ සෙනර් ඩයෝඩ් එකේ වෝල්ටේජ් එක අනුව මෙහි අවුට්පුට් වෝල්ටේජ් තීරණය වෙනවයි කියන එක ඔබ දැනවත් වෙන්න. හොඳයි. මේ තියෙන්නේ සෙනර් ඩයෝඩ් එකක්. මේ පරිපථයෙන් ගන්න පුළුවන් ධාරාවට වඩා වැඩි ධාරාවක් ලබා ගැනීම සඳහා තමයි මම මේ යාමන පරිපථ දුන්නේ. මීට වඩා තව වැඩි දියුණු පරිපථ ගොඩක් අපිට තියෙනවා. අපි ඒවා ඔබට දැනුවත් වීම ප්‍රමාණවත් මම හිතන්නේ මේ අවස්ථාව තව ඉස්සරහට ඉතින් අවශ්‍යතාවයක් තියෙනවා අපි බලමු ඒක ගැන සලකලා. හොඳයි. මේ සෙනර් ඩයෝඩය පිළිබඳව ඔබට මේවා මේ කරන පාඩම් පිළිබඳ මොන හරි ගැටලු නැත්නම් මේකේ වැඩි දුර අධ්‍යයනයක් එහෙම නැත්නම් තව මොන හරි විශේෂ දැනුවත් වීමක් මෙතනදී මගේ අතින් කියවෙන්නේ නැති මොන හරි දෙයක් තියෙනවා නම් ඔබට පුළුවන් අපේ ගෲප් එකට සම්බන්ධ වෙලා අපේ WhatsApp ගෲප් එකට සම්බන්ධ වෙලා ඒවා විමසීමක් කරන්න. ටෙක්ස්ට් මැසේජ් වලින් සම්බන්ධ වෙන්න මම ඒතර ඒකට සාධාරණ යටතේ පිළිතුරු ලබා දෙන්නම්. හොඳයි. අපි එහෙමනම් ඊළඟට අපි කතා කරන්න ඕනේ ඡායා දියෝඩ පිළිබඳව. නැත්නම් ආලෝක ඩයෝඩ පිළිබඳව. නැත්නම් අපි කියන ෆොටෝ ඩයෝඩ් කියලා. ෆොටෝ ඩයෝඩ් පිළිබඳව අපි කතා කරමු. බලන්න මේ කරන පුංචි වෙනස්කම් කරන්නේ මෙන්නේ. අපි එකම ඩයෝඩ් එක තමයි මූලිකව පුංචි වෙනස්කම් වෙනවා. එහෙනම් මේ ෆොටෝ ඩයෝඩ් එක තත්ත්වය අපි තේරුම් ගමු. ෆොටෝ ඩයෝඩ්ස් කියලා අපි කතා කරනකොට ඡායා දියෝඩ් කියලා අපි කතා කරනකොට ඒ ඡායා දියෝඩ් එක මේ බ්ලොක් එකක් මේ ඇඳලා තියෙනවා බලාගන්න ෆොටෝ ඩයෝඩ් එක නම් මේ සංදිය දෙසට ආලෝකය ලැබෙනවා කියන තමයි මම උඩින් මේ ඊතල දෙකක් පෙන්නනවා. එතකොට මේ PN සංදියේ මේ සංදිය දෙසට ආලෝකය ලැබෙනවා. හරි? ආලෝකය ලබා ගනිමින් තමයි මේ PN සංදියේ ක්‍රියාකාරීත්වය ගොඩනැගෙන්නේ. අපි මෙතෙක් කතා කරපු ඩයෝඩ් වර්ග දෙක නැත්නම් ඍජුකාරක ඩයෝඩයක් සෙනර් ඩයෝඩයක් ගත්තාම ඒ ඩයෝඩ් ඔක්කොම ක්‍රියාත්මක වුණේ. දැන් අපි ඉස්සරහට කතා කරන දින LED ඩයෝඩ් එක වේවා ලේසර් ඩයෝඩ් එක වේවා ඒ සියලුම ඩයෝඩ් ක්‍රියාත්මක වෙන්නේ විදුලි සැපයීම ලබා දුන්නාම. නමුත් පුතා මේ ෆොටෝ ඩයෝඩ් කියන එක විදුලි සැපයීම ලබා දෙන්න ඕනේ නැහැ. අපි ඒ ෆොටෝ ඩයෝඩේට ආලෝකය ලැබෙන සැලසුවාම අපිට ඒකේ වෙනත් ප්‍රතිඵලයක් ලැබෙනවා. මොකද්ද? විදුලිය ලැබෙනවා. හරි වැටෙනවනේ. එහෙනම් මේ PN සංදිය මතට ආලෝකය ලැබෙන්න සැලසුවාම මේ PN සංදියේ P කොටසේ ධනාරෝපණ N කොටසේ ඍණාරෝපණ වශයෙන් ධන හා ඍණ වශයෙන් ආරෝපණ අපිට ලැබෙනවා. පුතා ධන හා ඍණ වශයෙන් කියන්නේ මොනවද? විභව අන්තරය. එහෙනම් වෝල්ටීයතාවයක් අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා මේ ඡායා දියෝඩය උපයෝගී කරගෙන. එතකොට මේ වගේ ෆොටෝ ඩයෝඩයක් අපිට වැදගත් වෙන්නේ මොකටද? ෆොටෝ ඩයෝඩයක් අපිට වැදගත් වෙනවා
ස්වයංක්‍රීයව ආලෝකයේ පදනම් කරගෙන ස්වයංක්‍රීයව නිෂ්පාදනය කරන්න ඕනේ නිර්මාණය කරන්න ඕනේ පරිපත්ත කොටස් ක්‍රියාත්මක කරන්න ඉලෙක්ට්‍රොනික පරිපත්ත කොටස් ක්‍රියාත්මක කරන්න විදුලි පරිපත්ත කොටස් ක්‍රියාත්මක කරන්න අපිට ඉතාමත් වැදගත් වෙනවා මේ ෆොටෝ ඩයෝඩ් එක. එකක් අපි ගත්තොත් ඔබ දැකලා තියෙනවා ඔබට දකින්න අවස්ථාව ලැබිලා තියෙනවා කැමරා කරණය කරන ඡායා ශිල්පියෙක් ගත්තොත් ඔබ දැකලා ඇති ඔහු යම්කිසි දෙයක් ගිහිල්ලා පැත්තකින් තියෙනවා. යම්කිසි දෙයක් අපිට දැන් ෆ්ලෑෂ් ලයිට් කියලා කියන්නේ. මේ ෆ්ලෑෂ් ලයිට් එකක් පැත්තකින් තියලා ඒක කවුරුත් ඔපරේට් කරන්න දෙන්නේ නැහැ. එයාගේ කැමරාවෙන් ෂොට් එක ගන්නකොටම අදාළ ෆොටෝ එක අදාළ කැමරාවෙන් ෂොට් එක ගන්නකොටම එයාගේ කැමරාවේ බටන් එක ප්‍රෙස් කරනකොටම ඔබ දකිනවා අර පැත්තකින් තියලා තිබිච්ච ෆ්ලෑෂ් ලයිට් එකේ තාලෝකයේ ක්ෂණිකව යොමු වෙනවා. එහෙනම් කැමරාවේ ෆ්ලෑෂ් ලයිට් එක තුලින් නිකුත් වන ආලෝකය ඒ ෆ්ලෑෂ් අනිත් වෙනම සෙපරේට් කරලා දෙවිච්ච ෆ්ලෑෂ් ලයිට් එකට යොමු වෙනකොට ඒකේ තියෙනවා පුතා මේ ෆොටෝ ඩයෝඩ් එකක් ඒ ආලෝකය සංවේදී කරගන්න. කැමරාවෙන් නිකුත් වන ආලෝකයත් එක්කම ආලෝකයේ වේගයෙන් මේ තියෙන ෆොටෝ ඩයෝඩ් එක ඒ ෆ්ලෑෂ් ලයිට් එකේ තියෙන ෆොටෝ ඩයෝඩ් එකට සංවේදීලා ෆොටෝ ඩයෝඩ් තුලින් වෙනම ක්ෂණික වෝල්ටේජ් නිපදවලා ඒ තුල තියෙන පරිපත කොටස ක්‍රියාත්මක කරලා එහි ෆ්ලෑෂ් ලයිට් එක ඔන් කරනවා ක්ෂණිකව. එතකොට ඒ අවස්ථාවට අපිට උපයෝගී වුණේ මේ ෆොටෝ ඩයෝඩ් එක. ඒ වගේම ෆොටෝ ඩයෝඩය විවිධ අවශ්‍යතාවයන් අනුව අපිට ස්වයංක්‍රීයව දැන් උදාහරණයකට ගත්තොත් DVD ප්ලේයර් ගත්තාම DVD ප්ලේයරේ ඉලෙක්ට්‍රෝන බීම් එක නිකුත් කරන්නේ මොකෙන්ද? ලේසර් ඩයෝඩ් එක. ලේසර් ඩයෝඩ්. එතන තියෙන ලේසර් ඩයෝඩෙන් තමයි ඉලෙක්ට්‍රෝන බීම් එක නිකුත් කරන්නේ. නිකුත් කරන බීම් එක CD තැටියේ වැදිලා එහෙම නැත්නම් DVD තැටියේ පතිත වෙලා රිෆ්ලෙක්ටඩ් පරාවර්තන කිරණය ආංශ කරන්නේ. පරාවර්තනය වන කිරණය නැවත ලබා ගන්නේ ෆොටෝ ඩයෝඩයක් තුලින්. එහෙනම් අපිට එතනදී ඒ දත්ත ලබා ගැනීමේදී ෆොටෝ ඩයෝඩ් තමයි උපයෝගී වෙලා තියෙන්නේ. ඒ වගේම තව ඉතින් වැඩි දුර කතා කරනකොට ඔටෝ කප්ලර් කියලා හැම අපිට තියෙනවා රූපවාහිනී වල එහෙම නැත්නම් SMPS power supply unit වල අපි ඒව නම් මේ පාඩම් වල මේ පන්තිවල කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ වැඩි BA අයට වෘත්තීය වශයෙන් කරන අයට තමයි මේ පාඨමාලාවල අපි කතා කරන්නේ. මම මේ තාමත් මේ කුඩාවට මේ සරලව පාසල් දරුවන් අරමුණු කරලා මේ COVID-19 පවතින සමයේ නිවෙස් වලට වෙලා කොටු වෙලා ඉන්න අය යම්කිසි ආකාරයක යම්කිසි දැනුමකින් පෝෂණය වෙන්න සුදුසු අවස්ථාවක් උදා කරලා දෙන්න පදනම් කරන තමයි මේ අපි අපේ සත්කාර ක්‍රමවේදයක් මේ ඉදිරියට කරන්න තීරණය කළේ. ඒතර මේ කරන කිසිම දෙයකට අපි ඔබෙන් කිසිම අයිකිරීමක් එහෙම කරන්නේ නැහැ. ඔබ ඒක හොඳින් දන්නවා. මම මේ පාඩම් පටන් ගන්න දිනේදීම ඔබව Zoom ඔස්සේ දැනුවත් කිරීමක් කරලා තමයි මම මේ අවස්ථාව දුන්නේ. මේ විදිහට මේ YouTube එක ඔස්සේ ඔබට මේ පාඨමාලාව අවස්ථාව ලබා දෙන්න උත්සාහ කළේ මොකුත් නෙවෙයි. Zoom එකේදී සම්බන්ධන ගියාම දරුවෝ ගොඩක් මගෙන් කතා කරා සර් අපිට මේ වෙලාවේ පන්ති තියෙනවා මේ වෙලාවේ සම්බන්ධන දිහා නැහැ සර් අපිට වෙන දවසක් කරන්න පුළුවන්ද මේ වගේ ගැටලු ගොඩාක්. මොකද ලංකාවට මම මේ අවස්ථාව විවෘත කරලා තියෙනවා ඕනෙම දරුවෙකුට සම්බන්ධ වෙන්න. ඉතින් ඒ වගේ විවිධ කෙනාට විවිධ අවස්ථාවල සම්බන්ධ වීමේ අපහසුතාවයන් පදනම් කරගත්තු නිසා මෙහෙම කාර්ය ගෙල්ලීම් ගොඩක් සිද්ධ වෙච්ච නිසා තීරණය කළ අවසන් වශයෙන් YouTube එක ඔස්සේ මේ පාඩම්මාලාව යොමු කරමින් ඔබට පහසු වෙලාවට සම්බන්ධ වෙලා එකතරතුරු නිදහසේ භුක්ති විඳින්න පුළුවන් අවස්ථාවක් උදා කරලා දෙන්න. ඉතින් ඒක නිසා තමයි මෙහෙම අපි කරන්නේ. හොඳයි කමක් නැහැ. එතකොට මේ ෆොටෝ ඩයෝඩය විවිධ දැන් ස්වයංක්‍රීයව ආලෝකය පදනම් දැන් අපි දන්නවා කැල්කියුලේටර්ස් තියෙනවා. වොච් තියෙනවා. ඔරලොසු අතේ බඳින ඔරලොසු ඒවා වොච් ඔටෝමැටිකලි මේ ෆොටෝ ඩයෝඩයට ලැබෙන හිරු එළිය හෝ ආලෝකය පදනම් කරගෙන ඒ තුල නිපදෙන විදුලියෙන් එහි තියෙන බැටරිය ආරෝපණය වීම ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. හරි. එතකොට ඒ වගේ කටයුතු සඳහා මේ ෆොටෝ ඩයෝඩය විවිධාකාර අවස්ථාවලදී අපි පාවිච්චි කරනවා. ඊළඟට human motion sensor unit වල ඒවත් අපි පාවිච්චි කරනවා ෆොටෝ ඩයෝඩ් විවිධ අවස්ථාවල තියෙනවා. එහෙනම් මේ ඡායා දියෝඩය කියන උපාංගය අපි මේ විදිහට සංකේතාත්මකව දැක්කහම ඒ සංකේතය මොකද්ද? රෙක්ටිෆයිඩ් ඩයෝඩ් එක සංකේතය තියෙනවා. නමුත් ආලෝකයට අනුව ක්‍රියාකාරී වෙන එකක් කියන එක තමයි අපි මේ ඊතල දෙකක් සංදිය තුලට පෙන්ලා තියෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම තියෙනවනේ. ඒක නැතිවුණොත් මේක රෙක්ටිෆයිඩ් ඩයෝඩ් එකක් තමයි පේන්නේ. හරි. එහෙනම් මේ අවස්ථාවේදී මෙහි බාහිර පෙනුම වශයෙන් ගත්තොත් එවැනි අවස්ථා විවිධ හැඩතල යටතේ දෙනවා. මම මේ එකක් විදිහට අඳලාම පෙන්නනවා නෙමෙයි. විවිධ හැඩතල යටතේ මේ ෆොටෝ ඩයෝඩ් වල බාහිර පෙනුම අපිට දකින්න වෙළඳපොලේ තියෙනවා. මේ විදිහට මේකේ ධන ඍණ අග්‍රභේද පැහැදිලිවම තියෙනවා මතක තියාගන්න.
හරිද? මේ විදිහට ෆොටෝ ඩයෝඩ් විවිධ හැඩතල ප්‍රමාණ යටතේ වෙළඳපොලේ තියෙනවා. ධන සහ ඍණ වශයෙන් මේකේ අග්‍ර ભેද තියෙනවා. මොකද ඩයෝඩ් යන්නේ ඩයෝඩ් එක අනිවාර්යෙන්ම PN සංදි පදනම් කරලා තමයි සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා ධන ඍණ අග්‍ර ભેද තියෙනවා කියන එක මනාව පැහැදිලි වෙනවා. හොඳයි මේ අපි කතා කරේ ෆොටෝ ඩයෝඩය පිළිබඳව. අපිට ඊළඟට කතා කරන්න තියෙන අවස්ථාව තමයි ආලෝක විමෝචන දියෝඩ නැත්නම් light emitting diode. ඔය කොහොම කිව්වත් අපි දන්නේ කොහොමද? LED කිව්වම දන්නවනේ. ඔව් LED බල්බ් කිව්වම හොඳින් දන්නවා. එහෙනම් පුතා light emitting diodes තමයි අපේ අද මේ මොහොතේ මාතෘකාව. light emitting diode එහෙම නැත්නම් අපි හොඳින්ම හඳුනන LED. ඔබ පුංචි කාලේදම මේ LED කියන දේ නම් LED කියන බල්බය ගැන නම් හොඳින්ම දන්නවා නේද? LED කියන අවස්ථාව. මේ තියෙන්නේ LED බල්බය. ඒතර මේ LED කියන අවස්ථාව හොඳින් දන්නවා. හොඳයි. එතකොට LED කියන එක නම් සර් අපිට උගන්වන්න ඕනේ නැහැ. අපි ඕනනම් සර්ට උගන්වනවා නේද? එහෙමත් වෙන්න පුළුවන්. අපේ ළමයි පුංචි දරුවෝ විශාල වශයෙන් වැඩි වශයෙන් මේ LED බල්බ පරිහරණය කරලා ඒක විවිධ ආකාරයෙන් පත්තු කරලා එක එක වර්ණ වලින් තියෙනවා නේද? ඔබට අවස්ථාවක් තියෙනවා. නමුත් පුතා ඔබ දන්නේ සීමාවට එහා පොඩ්ඩක් මේකේ ඔබ නොදන්නේ සීමාවකුත් මෙතන තියෙනවා. පැහැදිලි? අපි ඒක දැනවත් කරන්න ඕනේ. PN සංදියක ක්‍රියාකාරීත්වයම උපයෝගී කරලා PN සංදියක ඉදිරිපස නැඹුරු ක්‍රියාකාරීත්වයම උපයෝගී කරලා තමයි LED බල්බය නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒතර අපි LED බල්බය සංකේතවත් කරනකොට PN සංදියක මේ විදිහට ඊතල එළියට දක්වනවා. මොකද්ද ඊතල එළියට දක්වන අපි සංදියේ සිට ආලෝකය විමෝචනය වෙනවා. නිකුත් වෙනවා කියන එක තමයි මේ ඊතල වලින් අපි සංකේතවත් කරන්නේ. එතකොට මේ LED කියන මේ අවස්ථාව නැත්නම් ආලෝක විමෝචන ඩයෝඩය කියන අවස්ථාව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? PN සංදිය තුළින් ධාරාවක් ගලනකොට ඒ සංදිය අභ්‍යන්තරයේ සිද්ධ වෙන ඉලෙක්ට්‍රෝන ගලා යෑමේදී සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක් තමයි ආලෝකයේ වශයෙන් විහිදෙන්නේ. මේ නිකුත් වන ආලෝකය අපි ඒක කාචයකට ફોකස් කරලා තමයි බල්බයක් ආකාරයෙන් පාවිච්චි කරන්නේ. ඒතර මේක LED කියන්නේ බල්බයක් නෙමෙයි. LED කියන්නේ ආලෝක විමෝචන ඩයෝඩයක්. නමුත් එහි ආලෝක නිකුත් වීම සිද්ධ නිසා අපි ඒක බල්බයක් LED බල්බයක් කියලා අපි කතා කරනවා. ගැටලුවක් නැහැ, වරදක් නැහැ. ඒක අපි ඕන කෙනෙක් LED බල්බයක් කියලා භාවිතයේ පිළිගන්නවා. ගැටලුවක් නැහැ. නමුත් මේ PN සංදයක් තුළ සිද්ධ වෙන මේ ආලෝක නිකුත් වීම නිසා අපි ඒක මූලිකව නියමු ලාම්පු එහෙම නැත්නම් පයිලට් ලැම්ප්ස් වශයෙන් පාවිච්චි කරා. පසුව ඒක ඩෙකොරේෂන්ස් කටයුතු නැත්නම් සැරසිලි බුදුරැස් වලලු, නයිට් රෙඩ් සර්කිට්, ලයිට් සිස්ටම්, ඩිස්ප්ලේ ලයිට් සිස්ටම් ආදී වශයෙන් විවිධ සැරසිලි ඩෙකොරේෂන් කටයුතු වලට පාවිච්චි කරා. පසුව මේ අවස්ථාව හවුසින් ලැම්ප් වලට පාවිච්චි වුණා. තව අවස්ථාවලදී LED තිර වශයෙන් ඔබ දැන් හොඳින් දන්නවා LED තිර වශයෙන් පාවිච්චි කරනවා. LED නාම්පූර් වශයෙන් පාවිච්චි කරනවා. LED පැනල් ලයිට් වශයෙන් පාවිච්චි කරනවා. දැන් LED කියන අවස්ථාව විවිධ ආකාරයේ LED ටෝච් ආදී වශයෙන් අපි LED කියන අවස්ථාව පාවිච්චි කරනවා. මොකද්ද හේතුව? LED බල්බයක් වශයෙන් මේ අවස්ථාව අපි පාවිච්චි කරනකොට එයා ක්‍රියාත්මක වෙන ඉතාමත්ම කුඩා ධාරා වෝල්ටීයතාවයකින් ඒක සිද්ධ කරන්න පුළුවන්. එතකොට ධාරා වෝල්ටීයතාවය ඉතාම අඩුවෙන් පාවිච්චි කළා අපිට එහි කාර්යක්ෂමතාවය ඉහළගේකින් ආලෝකයේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් එහි කරන ක්‍රියාකාරීත්වය අපිට ඉහළගේකින් පවත්වා ගන්න පුළුවන් නම් අපිට ඒක වටිනාකමක් තියෙනවා. ඒ නිසා අපි හවුසින් ලැම්ප් වලට පාවිච්චි කරන අපි ඒක භාවිතා කරනවා LED කියන උපාංගය. නමුත් ඉතින් මේවා යම් ආදීනව ගැටලු ප්‍රශ්න නැතුව නෙවෙයි. අපි ඒකේ තවත් එක අවස්ථාවකදී රූපවාහිනී තිරයත් අද LED තිරයක් වශයෙන්, පරිගණක යන්ත්‍රයේ තිරය LED තිරයක් වශයෙන්, මොබයිල් ෆෝන් එකේ තිරය LED තිරයක් වශයෙන් අපිට අවස්ථා කීපයකදී භාවිත කරන්න ලැබිලා තියෙනවා. මේවා ඉතින් වාසිය පවර් සේවින් එකක් නැත්නම් විදුලි පිරිමැස්මක් අපිට තියෙනවා. CRT රූපවාහිනියක් අපි පාවිච්චි කරනකොට වොට් 80ක විතර ක්ෂමතාවයක් යටතේ ධාරා විභවයක් එතන ක්ෂය වීමක් වුණා. නමුත් LED රූපවාහිනියක් පාවිච්චි කරනකොට වොට් 30ක වගේ ප්‍රමාණයකින් අපිට ඒ කාර්යක්ෂමතාවය ලබා ගන්න පුළුවන්. ඒ නිසා අඩු ධාරා විභවයක් යටතේ ප්‍රතිඵල තියෙනවා. මේ වගේ අවස්ථාවකට
රාශියක් LED අවස්ථාවක තියෙනවා. අපි අද දැනවත් වෙන්න ඕනේ ඔබ විශේෂයෙන්ම LED බල්බයක් තියෙන අවස්ථාව මම ඊටාම කෙටියෙන් මේ අවස්ථාව පැහැදිලි කරන්නම්. LED බල්බයක මේ විදිහට ඔබට දකින්න පුළුවන් එක අග්‍රයක් දිගින් සහ අනෙක් අග්‍රය කොට වශයෙන්. දිග වැඩියෙන් තියෙන අග්‍රය පුතා නිතරම පවතින ධන අග්‍රය වශයෙන් උත් මේ කොටට තියෙන අග්‍රය ඍණ අග්‍රය වශයෙන් උත් මෙහි අග්‍ර භේදයක් තියෙනවා. ඒ වගේම මෙතන තියෙන PN සංදියක් මෙන්න මේ PN සංදිය නැත්නම් මේ සංදියට මෙහෙම ස්පර්ශ වෙන්න දාලා තියෙනවා ටන්ග්ස්ටන් කම්බිය. ටන්ග්ස්ටන් කියලා කියන්නේ අර්ධ සන්නායක මිශ්‍ර ලෝහයක් ඔබ දන්නවා ඇති. මේ N කොටස ඉඳලා ටන්ග්ස්ටන් කම්බියක් මේ P වෙත සම්බන්ධ කරනකොට මෙතන ඍජුවම සම්බන්ධ නැහැ. මිලිමීටරයකින් ඔබේ දැනුමට මම මේ කියන්නේ මිලිමීටරයකින් 10න් පංගුක තරම් චූටි පරස්පරයක් අතිශය ආසන්න වෙච්ච අවස්ථාවක පරස්පරයක් වශයෙන් මෙතන පවතී. මෙන්න මේ මිලිමීටර එකකින් 10න් පංගුවක් ගමන් කොච්චර කුඩයිද කියලා අපිට තේරෙනවද පුතා? එහෙනම් අන්නේ අතිශය ආසන්න ස්ථානයෙන් මේ P කොටසේ ඉඳලා ඉලෙක්ට්‍රෝන මේ ටන්ග්ස්ටන් කම්බි වෙත ගමන් කරන අවස්ථාවේදී සිද්ධ වෙන විසර්ජනය තුලින් තමයි මෙතන ආලෝකය මෝදු වීමක් ආලෝකය විමෝචනය වීමක් සිද්ධ වෙන්නේ. මෙන්න මේ නිකුත් වන ආලෝකය තමයි මේ වීදුරු ආවරකයක් අපි මේක ප්ලාස්ටික් වලින් සකස් කරලා තියෙනවා. මේක වීදුරු ආවරකයක් විදිහට මේ නිකුත් වන ආලෝකය හොඳට මෙතෙන්ට නාභිගත කිරීමක් කරලා ફોකස් කිරීමක් කරලා ඒ එතන තියෙන උත්තර කාචයක් විදිහට ඒ කාචය ඔස්සේ තමයි අපිට ආලෝකය ලස්සනට විහිදලා එන්නේ. මෙතන යොදන අර්ධසන්නායක මූලද්‍රව්‍ය අණුව ඒකේ වර්ණය තීරණය වෙනවා. එතකොට අපිට නිල් පාට, සුදු පාට, කහ පාට, කොළ පාට, රතු පාට ආදී වශයෙන් මේ LED බල්බ අපිට ලබා ගන්න පුළුවන්. එතකොට බයි කලර් LED බල්බ් කියලා ඔබ දන්නවා. මම මේ වේගෙන් කතා කරන්නේ කෙටින් ඉක්මනින් කතා කරන්නේ. ඔබට මේ ගැන වැඩි ගොඩාක් ලත වෙන්න අවශ්‍ය නැහැ. LED බල්බ් එක ගැන ඔබ හොඳින් දන්න දෙයක් නිසා මෙතන බයි කලර් කියලා අපි කතා කරනවා. නැත්නම් වර්ණ කිහිපයකින් තියෙනකොට නැත්නම් මල්ටි කලර්ස් කියලා අපි කතා කරන්නේ. මල්ටි කලර්ස් කියන LED බල්බ් එකක් තමයි මෙතන මේ PN අර්ධසන්නායක අවස්ථා කිහිපයක් තියෙනවා. එතකොට මේ විදිහේ සම්බන්ධක අවස්ථා ටන්ග්ස්ටන් කම්බිත් එතන සූත්‍රිකා වශයෙන් අවස්ථා කිහිපයක් ඒ වෙන වෙනම ඒවට සම්බන්ධලා තියෙනවා. එතකොට සැපෙමක් ලබා දුන්නාම එක් අග්‍රයක් කරා සිද්ධ වෙන විසර්ජනයේදී ඒ ආලෝකය නිකුත් වෙනකොට එයා යම් ආකාරයක උෂ්ණත්වයකට යොමු වෙනකොට ඒ උෂ්ණත්වයත් එක්ක එයාගේ සම්බන්ධතාවය ගිලිහි යනකොට වෙනත් සූත්‍රිකාවක් හා මේ සංදිය සම්බන්ධ වෙන වෙනත් සංදියක්. ඒ ඔස්සේ එන වර්ණය නිකුත් වෙනවා. මේ විදිහට අවස්ථා කිහිපෙදී වෙනකොට මේ වර්ණ එකිනෙක සමානට වර්ණ දෙක තුනක් එකට වෙන්නත් පුළුවන්. එතකොට ඒ අනුව තමයි වර්ණ මිශ්‍රණයකින් යුක්තව සහ වෙන වෙනම වර්ණ වලින් සහ වර්ණ මිශ්‍රණයකින් යුක්ත අපිට විවිධ වර්ණ මේ තුලින් ප්‍රතිදීපනයක් වෙන්නේ. හොඳයි. LED බල්බය අපි සැකසුමක් ගැන කතා කරන්නේ. අපි LED බල්බ පාවිච්චි කිරීමේදී අපි දන්නේ දේවල් මොනවද? ඔබෙන් අහුවොත් ඔබ කියයි LED බල්බයක් ක්‍රියාත්මක වෙන්න වෝල්ට් 3ක සැපම ලබා දෙන්න ඕනේ කියලා. සමහර කෙනෙක් කියයි එක බැටරි කැල්ලක් දුන්න පත්තුන්නේ නැහනේ. ඒතර 1.5කින් පත්තු වෙන්නේ නැද්ද LED බල්බ? පුතා LED බල්බ එකක් ක්‍රියාත්මක වෙන්න අපිට මූලිකව වෝල්ට් 1.8ක අවම වෝල්ට්ිතා මට්ටමක් යටතේ උපරිම වෝල්ට් 5ක් දක්වා යොමු කරන්න පුළුවන්. මම මේ උපරිම වෝල්ට් 5ක් දක්වා කියනකොට හැම LED බල්බයකටම වෝල්ට් 5ක් දීමේ හැකියාවකුත් නැහැ. හැම LED බල්බයක්ම වෝල්ට් 1.8න් වැඩ කරන්නේත් නැහැ. ඒතර 1.8ක වෝල්ට්ිතාවක් අවම වශයෙන් ඕන නිසා තමයි 1.5 පොඩි බැටරි කැල්ලකින් LED බල්බය පත්තු කිරීමේ හැකියාවක් නැති වුනේ. හොඳයි. එතකොට 1.8ක වෝල්ට්‍යතාවයකුත් වෝල්ට් 1.8ක වෝල්ට්‍යතාවයකුත් උපරිම වෝල්ට් 5ක් දක්වා කියන අවස්ථාව තුල අපි හැම බල්බයකටම මේ අවම වෝල්ට්‍යතාවයෙන් පත්තු වීමේ හැකියාවකුත් නැහැ. සෑම බල්බයක්ම වෝල්ට් 5කින් පත්තු කරන්න පුළුවන් කමකුත් නැහැ. මොකද සමහර බල්බ් පිච්චෙනවා. සමහර ඒවා නම් පත්තු වෙලා තියෙනවා. ඔබට අත්දැකීම ඇති. ඒ නිසා මේ වෝල්ට්‍යතාවයෙන් තීරණය කරගන්නේ කොහොමද? මේ සඳහා ඔබට වෙනම LED විවිධ වර්ණ වලට අනුව වෝල්ට්‍යතා මට්ටම් දැක්කන chart එක මම group එකට ඉදිරියේදී යොමු කරන්නම්. එතන ඒ chart එකෙන් බලා ගන්නත් පුළුවන්. නැත්නම් ඔබේ පාසල් පොතේත් මම දැකලා තිනවා එම අවස්ථා තියෙනවා. කෙසේ වෙතත් මෙතන අපි නිල් පාට LED බල්බ් වලට තමයි වෝල්ට් 3 සිට වෝල්ට් 5ක වෝල්ට්‍යතා දක්වා දීමේ හැකියාව තියෙන්නේ. අනිකුත් බල්බ් ඔක්කොටම වෝල්ට් 3 උපරිම වෙච්චි 1.8 අවම වෙච්චි වෝල්ට්‍යතා මට්ටමකින් දැල්වීම සිදු කරන්න පුළුවන්.
නිල් පාට LED බල්බ් එකට තමයි වැඩි වෝල්ටේජ් මට්ටමක් අවශ්‍ය වෙන්නේ. එහි නියම ආලෝක තත්ත්වය ලබා ගැනීම සඳහා. වෝල්ට් 3ක් නැත්නම් 2.8ක් 1.8ක් වගේ 1.8ක් වගේ නම් නිල් පාට පත්තු වෙන්නෙම නැහැ. 1.8 ඉක්මවනකොට පොඩ්ඩක් LED බල්බ් එකේ නිල් පාට LED බල්බ් එකේ ආලෝකය එනවා. නමුත් වෝල්ට් 3ක වෝල්ටේජ් කිසිට වෝල්ට් 4ක වෝල්ට් 4.5ක විතර වෝල්ටේජ් මට්ටමකින් තමයි එහි නියම ප්‍රතිඵල ලැබෙන්නේ. මේ කෙසේ වෙතත් ඔබට අත්දැකීම් ඇති අපි හදන බුදු රැස් වලක් වේවා එහෙම නැත්නම් නයිට්‍රයිඩ් සර්කිට් වේවා මම කියනකොට ඔබ දන්නවා රනින් සර්කිට් එකක් වේවා ඩිස්ප්ලේ සර්කිට් එකක් වේවා LED බල්බ් භාවිත කරලා සකස් කරන විවිධ ආලෝක පද්ධතිවලදී ඔබ සැකසූ පද්ධති ඉක්මනින් ලයිට් පිච්චෙන දැකලාද බල්බ් පිච්චෙන නමුත් ඔබ කල්පනා කරන ඔබේ ගෙදර තියෙන රූපවාහිනිය දැන් අවුරුදු 10ක් 15ක් 20ක් වෙන්න පුළුවන් ඒකේ තියෙන අර චූටි කොළ පාට හරි රතු පාට LED බල්බ් තියෙනනේ කවදා පිච්චිලා මාරු කරාද ප්‍රශ්නාර්ථයක් නේද එහෙනම් පුතා එතනදී මේ LED බල්බ් පාවිච්චි කරනකොට මතක තියාගන්න LED බල්බ් එකට දැරිය හැකි වෝල්ටේජ්තාවයේ පමණක් ලබා ගැනීම සඳහා LED බල්බ් පරිපථයට සම්බන්ධ කරනකොට මෙන්න මේ ආකාරයට රෙසිස්ටරයක් ප්‍රතිරෝධකයක් භාවිතා කරන්න මතක තියාගන්න. දැන් මේ වෝල්ට් 3ක සරල ධාරා වෝල්ටේජ්තාවයකින් නම් මේ LED බල්බ් එක ක්‍රියාත්මක කරන්නේ මේ සඳහා ඕම් 10ක විතර කුඩා ඕම් අගයක ඉඳලා උපරිම ඕම් 100ක විතර සීමාවකට ප්‍රතිරෝධකයක් යෙදීම තුලදී අර කෑම මේසෙට යවලා කෑම කන්නකෝ වගේ තමයි. තමන්ට කන්න පුළුවන් ප්‍රමාණය විතරයි මෙයා බෙදාගෙන කන්නේ අනිත් ටික හේතුරු වෙයි. අපි මේ ප්‍රතිරෝධකේ නොදා දුන්නොත් එහෙම කන්න පුළුවන් වුණා බැරුණත් දෙන ඔක්කොම කාපන් කියන තමයි වෙන්නේ. ඒතර මෙයා උපරිම කන්න ගියම මොකද වෙන්නේ? දරා ගන්න බැරි වෙන්න පුළුවන් නේ. ඔව්. ඒතර යාගේ අවසානයේ right. වෝල්ට් 3ක සැපයීමක් ලබා දෙනකොට අපිට පුළුවන් මේ විදිහට ප්‍රතිරෝධය මෙතන භාවිතා කරන්න. වෝල්ට් 12කින් ඕනනම් අපිට මේ අවස්ථාව ක්‍රියාත්මක කරන්න පුළුවන්. වෝල්ට් 12ක වෝල්ටේජ්තාවය රිජියුම් LED බල්බ් එකක් ලබා දීමේදී ඒ සඳහා ප්‍රතිරෝධය දෙන්න පුළුවන්. ඒ සඳහා යොදන ප්‍රතිරෝධකය කිලෝ ඕම් එකක ප්‍රමාණය ඉඳලා කිලෝ ඕම් 3.3ක් දක්වා කිලෝ ඕම් 3.3ක් දක්වා අගයකින් මේ LED බල්බ් එක ලබා දුන්නොත් අපිට පුළුවන් මේ සඳහා ධන සහ ඍණ වශයෙන් වෝල්ට් 12ක වෝල්ටේජ්තාවය බයික් වලට, ත්‍රී වීල් වලට, කාර් වලට වගේ අපි පුංචි පුංචි සැරසිලි කරගන්න ඕනේ. ඒ තැන් වලට මේ විදිහට LED බල්බ් එක රිජියුම් දෙන්න පුළුවන්. ආයෙ වෙනම රෙගුලේටර් සර්කිට් එකක් අමුතෙන් සකස් කරන්න ඕනේ නැහැ. ඒ වගේම ඔබ නම් මේක කරන්න යන්න එපා. සාමාන්‍ය ඔබට ලොකු හොඳ පැහැදිලි පරිස්සමක් අවබෝධයක් නැත්නම් නමුත් අපිට 230 විදුලිය වෝල්ට් 230 විදුලිය උපයෝගී කරගෙන LED බල්බ් පත්තු කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට ඒ පුළුවන් අපේ ගෘහස්ත විදුලි වෝල්ටේජය වෝල්ට් 230යි එවැනි වෝල්ටේජ්තාවයක් රිජියුම ලයිව් ඇන්ඩ් නියුට්‍රල් 230 වෝල්ට් වශයෙන් අපි සම්බන්ධ කළොත් මෙන්න මේ අවස්ථාව ඕම් 180යි කිලෝ ඕම් වල ඉඳලා 330යි කිලෝ ඕම් දක්වා අගයකින් 330යි කිලෝ ඕම් දක්වා අගයකින් ඒ අතර අගයකින් අපිට ප්‍රතිරෝධය යොදන්න පුළුවන්. ඒකේ අගයේ පමණක් පුතා වොට් භාගයකක් වෙන්න ඕනේ. වොට් භාගය. ක්ෂමතාවයේ වොට් භාගයක් වෙන්න ඕනේ. එතකොට මේක රත් වීම ලොකුට සිද්ධ වෙන්නේ නැතුව මේ LED බල්බ් පත් වීම සිද්ධ වෙනවා. මේ වොට් භාගය. දැන් මේවේ වොට් ගණන් මම සඳහන් කරේ නැහැ නේද? වොට් ගණන සඳහන් කළ නැතුව ප්‍රතිරෝධකයක අගයක් සඳහන් කරලා තියෙනවා නම් ඒ සෑම ප්‍රතිරෝධකයක්ම වොට් කාලේ ප්‍රතිරෝධක කියන එක මතක තියාගන්න. වොට් කාල හැර වෙනත් වොට් ගණනකින් සඳහන් විය යුතු නම් අනිවාර්යයෙන්ම ඒ වොට් ගණන සඳහන් කරලා තියෙනවා. ඔබගේ මතකයේ තැන්වල අලුත් කරගන්න. හොඳයි මේ පරිපතත් ඔබ ඇඳ ගන්න. මේ ඔබට යම් තැනකදී වටිනාකමක් එයි. නිවෙසේ ස්විච් එකේ මේ LED බල්බ් එක මේ රෙසිස්ටර් දාලා සම්බන්ධ කරගන්නත් ඔබට පුළුවන්. එතකොට ස්විච් එක ඕෆ් කරපුවාට මෙයා පත් වෙලා තිනවා. ස්විච් එක ඔන් කරාම මෙයා නිවිලා කාමරේ බල්බ් එක පත් වෙනවා. එතකොට අපිට රාත්‍රී කාලේ කරන ඉන්ඩිකේටර් එකක් විතර ස්විච් එකේ තියෙන තැන බලා ගන්න හැම පහසුවක් ලැබෙනවා. ඒක පොඩ්ඩක් ඔබට තව කල්පනා කරොත් මේ පරිපත වටිනාකමක් ලැබෙයි. හොඳයි මේ විදිහට යොදා ගැනීමෙන් අපිට වඩාත් ඵලදායී තත්ත්වයක් යටතේ LED බල්බ් දීර්ඝ ආයුෂ මේ LED බල්බ් වල මේ ප්‍රතිරෝධය යෙදීමෙන් අපිට තියාගන්න පුළුවන්. අන්න මම මේක තමයි විශේෂයෙන්ම highlight කරේ මෙතන. LED බල්බ් එක දීර්ඝ කාලිනව භාවිතා කිරීම සඳහා ප්‍රතිරෝධක යෙදීම කළ යුතුයි. ඒතර මෙයාගේ පැවැත්ම ඊටම දීර්ඝ වෙනවා. අපි රිජියුම් මේකට විදුලිය ලබා දුන්නා තමයි කෙටි කාලයෙන් බල්බ් පිච්චුනායි කියලා අපිට අහන්න දකින්න ලැබෙන්නේ. හොඳයි. මේ කතා කරේ LED බල්බ පිළිබඳව. ඊළඟට අපි අවසාන වශයෙන් අපිට කතා කරන්න තියෙනවා ලේසර් ඩයෝඩය සම්බන්ධව.
එහෙමනම් අපි ලේසර් ඩයෝඩ් නැත්නම් අධෝරක්ත බල්බය සම්බන්ධයෙන් අපි කතා කරමු. ලේසර් ඩයෝඩ් කියලා අපි කතා කරනකොට ඒකත් ඔබ හොඳින්ම දන්න හඳුනන උපකරණයක් වෙන්න පුළුවන්. සමහරට ඒක වැඩි පරිහරණය කරලා නැති වෙන්න පුළුවන්. නමුත් ඒ ගැන ඔබ ගොඩක් අධ්‍යයනයේ යෙදෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. මේ තරුණ පුංචි දරුවෝ මේ 8 10 11 වසර වන දරුවෝ මේවා ගැන හොඳින් මේ විද්‍යුතය ගැන හොඳින් අධ්‍යයනයන් වල යෙදෙනවා. අපිට ඒක පැහැදිලි. ඉතින් ඒ නිසා මේකට හරි කැමැත්තක් ආසාවක් තියෙනවා. ඒ නිසා මේ ලේසර් ඩයෝඩයක් ගත්තාම අපි කියන light active silicon control rectifier diode. පුතා light active silicon control rectifier diode කියන එක තමයි අපි laser diode කියලා අපි කතා කරන්නේ. එහෙම නැත්නම් LASCR laser diode. light active silicon control rectifier diode කියන එක තමයි අපි මේ කතා කරන්නේ. හරි? එතකොට laser diode. අපි කෙටියෙන් මේ අක්ෂර ටික ගත්තේ මේ මුල අකුරු ටික කෙටියෙන් අරන් තමයි laser කියලා කතා කරන්නේ. එතකොට light active silicon control rectifier diode කියනකොට අපිගේ සිංහල අර්ථය ගත්තොත් ආලෝක සක්‍රියතා සිලිකන් පාලක ඍජුකාරක ඩයෝඩය. ආලෝක සක්‍රියතා සිලිකන් පාලක ඍජුකාරක ඩයෝඩය. ඔව්. ඉතින් ඔබ සිංහලෙන් ওই වචන කියලා වෙළඳපොලින් ඉල්ලන්න එපා. ඔබට ලැබෙන එක නැහැ. ඈ? හැමෝම මේ වෙනද අවබෝධ වෙන්න තියෙන්න පුළුවන්. ඉතින් ඔබ දන්නේ විදිහට කිව්වම හරිනේ. ඔබේ දැනුමට මේ ටික තියාගන්න. light active silicon control rectifier diode. අපි විවහාරයේ පවතින්නේ laser diode කියලා. හොඳයි. එතකොට මේ laser diode යන්න දැන් මේක සංකේතවත් කරන්නේ කොහොමද? නේද? මේ තියෙන නම් ඍජුකාරක diode එක සංකේතය කියලා ගන්නවා. එහෙනම් පුතා laser diode සංකේතවත් කරන්නේ මේ rectifier diode එකේ සංකේතය හරහා මේ විදිහට ඉහළට පහළට vertically අපි line එකකින් මේක කපා හරිනවා. කපා හරිනවා කියන්නේ මොකද්ද? PN සංදිය තුලින් ධාරාවක් ගන්නකොට කිරණ නිකුත් වෙනවා කියන තමයි මේ අපි පෙන්වන්නේ. සංදිය තුලින් ලේසර් කිරණ, අධෝරක්ත කිරණ නිකුත් වෙනවා. මේ ලේසර් කිරණ අපිට පේන හා නොපෙනෙන වශයෙන් ක්‍රියාකාරී වෙනවා. ඒතර මේ ලේසර් ඩයෝඩයක් භාවිත කරන එක තනක් මතකද? ඔබේ නිවසේ setup එක නැත්නම් රූපවාහිනිය ආදී ක්‍රියාත්මක කිරීම සඳහා පාවිච්චි කරන remote control තියෙන. remote control සෑම remote control එකකම පාවිච්චි කරලා තියෙන ලේසර් ඩයෝඩය. ඒ ලේසර් ඩයෝඩය තමයි ලේසර් කිරණයක් තමයි නිකුත් වෙන්නේ. හරි? ලේසර් කිරණයක් එතනින් නිකුත් වීම සිද්ධ වෙනවා. එහෙනම් මේ ලේසර් කිරණය නිකුත් කරන මේ ඩයෝඩ ඒවත් විවිධ හැඩතල යටතේ කුඩාවට තියෙනවා. සාමාන්‍ය සමහර දැන් ඔබ දැකලා ඇති ඔබේ remote control එකේ නම් පොඩි LED බල්බයක් වශයෙන් තමයි පේන තියෙන්නේ නේද? LED බල්බ් එකක නැත්තම් මේ මෙන්න මේ ආකාරයට ලේසර් ඩයෝඩය මේ LED බල්බ් එක ආකාරයෙන්ම මේ පෙනුම තියෙනවා. මේ විදිහට. සමහරලාට පොඩි හතරස් වශයෙන් තියෙන පුළුවන් විවිධ හැඩතල යටතේ තියෙනවා. එතකොට මේ ලේසර් ඩයෝඩයේ තියෙන විශේෂත්වය තමයි කුඩා වෝල්ට් එක දාන්න නැත්නම් වෝල්ට් 3ක වගේ කුඩා වෝල්ට් දාන්න නැත්නම් උපරිම වෝල්ට් 5ක විතර වෝල්ට් දාන්න LED බල්බ් එකක් විදිහටම කුඩා වෝල්ට් තාගයකින් මෙහි ලේසර් කිරණ නිකුත් වීම සිද්ධ වෙනවා. ඒ රිමෝට් කන්ට්‍රෝල් වල DVD ප්ලේයර් වල ඉලෙක්ට්‍රෝන බීම් එක නිකුත් කිරීම සඳහා පාවිච්චි කරන ලේසර් ඩයෝඩය භාවිතා වෙනවා. ඊළඟට භූගත පාෂාණ වල තත්ත්ව, ජල උල්පත් ආදී khනිජ තත්ත්වයන් khනිජ සම්පත් පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා ස්කෑන් කිරීම සඳහා විවිධ යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කරලා තිනවා. ඒ වගේදී ලේසර් ඩයෝඩ භාවිතා කරලා තිනවා. ඊළඟට ටාගට් ගන් එක දුර තුවක්කු වල දුර හරියටම එම් කරගන්න ලේසර් කිරණ භාවිතා කරන ටාගට් ගන් වලට පාවිච්චි කරලා තිනවා. ඊළඟට සැත්කම් කිරීමේදී මෙඩිසින් ඉන්ස්ට්‍රුමන්ට් එකක් විදිහට සැත්කම් කිරීමේදී ලේසර් ඩයෝඩ භාවිතා කරලා තිනවා. ඒ වගේම මේ ලේසර් ඩයෝඩ අද වර්තමානයේ විවිධ කටයුතු සඳහා උපයෝගී කරනවා. දැන් අපි ගාමන්ට් ෆැක්ටරිස් ගත්තොත් ඒ ගාමන්ට් ෆැක්ටරිස් වල කටින් සෙක්ෂන් එකේදී රෙදි කැපීම අපි කතුරකින් කැපුවා වෙන්න පුළුවන්. නමුත් ඒවා ලේසර් බීම්ස් ඔස්සේ කටින් මැෂින් වෙනම තියෙනවා. ඒ සඳහා ලේසර් ඩයෝඩ් තමයි ලේසර් කිරණ තමයි උපයෝග කරන්නේ. මේ විදිහට ලේසර් කිරණ විවිධ කටයුතු ගල් කැටයම් කිරීම, වීදුරු කැපීමේ කටයුතු ආදී වශයෙන් ලේසර් ඩයෝඩ උපයෝගී කරන්න තියෙනවා. හොඳයි. අපි එහෙනම් දැන් මේ කතා කරේ ලේසර් ඩයෝඩ පිළිබඳව. එතකොට අද මේ හා සම්බන්ධව අපි පැයකට වැඩි කාල පරිච්ඡේදයක් සම්බන්ධ වන අද දවසේ ලේසර් ඩයෝඩ්, ෆොටෝ ඩයෝඩ්, ඊළඟට LED ඩයෝඩ්, සෙනර් ඩයෝඩ් සහ
ඍජුකාරක ඩයෝඩ් කියන මේ අවස්ථාව පිළිබඳව අපි අද දැනුවත් වීම සිදු වුණේ. අපි තව ඉදිරියේදී තවත් පාඩම් කිහිපයකින් අප සම්බන්ධ වෙමු. අදට අපි එhmenan ඔබව මේ ඩයෝඩ් පිළිබඳව අවස්ථා පහකින් ඔබව දැනුවත් කරා. මේ ඩයෝඩ් පහ තව අපිට විශේෂයෙන්ම රෙක්ටිෆයිඩ් ඩයෝඩ් පිළිබඳව අපිට තව ඉස්සරහට කතා කරන්න දේවල් තියෙනවා. මොකද රෙක්ටිෆයිඩ් ඩයෝඩ් පිළිබඳව නෙමේ රෙක්ටිෆයිඩ් ඩයෝඩ් භාවිතා කරමින් ඍජුකරණය ක්‍රියා කරන ක්‍රමවේද පිළිබඳව. ඒතර අපි පරිණාමකත් ඉගෙනගෙන ඍජුකරණය කිරීම ඉදිරි පාඩම් වලදී කතා කරමු. ඊළඟට මගෙන් WhatsApp වලින් අහලා තිබුණා කීප දෙනෙක් ඉල්ලීමක් කළා තිබුණා ධාරාව සහ වෝල්ටේජතාවය පිළිබඳව දැනුවත් කරන්න කියලා. අපි ඒ සඳහා අපි අවස්ථාවක් ඉදිරියේදී උදා කරගන්නවා. පුතා මේ WhatsApp group එකට ඔබ සම්බන්ධලා අපිත් එක්ක සම්බන්ධ වෙනකොට ඔබගේ නම සහ පාසල නැත්නම් වයස පිළිබඳවත් එහි සඳහන් කරලා තියෙනවා නම් වඩා වටිනාකමක් තියෙනවා. හරි? එහෙනම් ඔබ සමට බුදු සරණයි. ආයුබෝවන්.